නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. අති ගෞරවනීය අවසරයි අපේ පූජ්‍ය සුමේධ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ඛින නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනම හිත නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහොම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන මේ දේශනාව තුළදීම තථාගත ධර්මය අවබෝධ වේවා කියන කලන සිත් ඇතුව වුණාගෙන ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම ගොඩාක් ගැඹුරු නොවූ සරලව යමක් තේරුම් කරලා දෙන්නටත් ශාසනයේ ඇති මූලික වටපිටාව හඳුන්වලා දෙන්නටත් පුළුවන් කමක් තියෙන ගාථාවක් තමයි මම මාතෘකා කළේ. මේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියන මේ ගාථාව මේ පින්වතුන් හොඳට අහලා ඇති, හොඳට හිතට කටට හුරු පුරුදුත් ඇති. පින්වතුන් මේ ගාථාව පොඩි වුණාට මුළු බුද්ධ දේශනාවම 84000ක් ධර්මස්කන්ධයම අන්තර්ගත වෙච්ච ගාථාවක්. කවුරු හරි අහුවොත් මුළු බුද්ධ දේශනාවම කෙටි කරලා කෙටියෙන් කියන්න පුළුවන්ද කියලා මෙන්න මේ ගාථාව කිව්වොත් මුළු ශාසනයම කියවා වෙනවා. යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා යම් දවසක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුන් පිරිනිවන් වැඩියද මේ අතරතුර ලෝකයාගේ හිත පිණිස යමක් දේශනා කළා නම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ හැම වචනයකම අර්ථය මේ ගාථාව තුළ අන්තර්ගතයි. ඉතින් මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා නියෝජනය කරන ගාථාවක් මේ තුල තියෙනවා අපේ ජීවිත මෙලොවත් පරලොවත් කියන දෙකේම දුක පිණිස පවතින්නේ නම් ඒ පැවැත්මට හේතුවක් මොකද්ද? මෙලොවත් පරලොවත් අපි හැම කෙනෙකුගේම ජීවිතය යහපත් වෙනවා නම් ඒ යහපත් වෙන්නේ කොහොමද? ඉතින් මෙලොව පරලොව දෙකේම අයහපතත් යහපතත් අතහැරලා නිවිච්ච සිසිල් වෙච්ච මනසකින් කෙනෙකුට ඉන්න ඕනේ නම් සියලුම උපදීන් දුර්වලලා සියලුම උපාදානයන්ගෙන් මිදිලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනුවම් පාන්නේ කොහොමද කියන කාරණාවත් මේ කතාව තුළ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරෙන ප්‍රමාණකින් අපි මේ සූත්‍රාර්ථය තේරුම් කරගන්නට ඕනේ. ඒ නිසායි මුලින්ම මතක් කළේ ශ්‍රද්ධාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නට කියලා. මම මුලින් පොඩ්ඩක් මතක් කරනවා මේ ධර්මය සකසා අපි ඇසිය යුත්තේ ඇයි කියන කාරණාවන් සඳහන් කරන්නට. පින්වතුනි, අද දවසේදී
අපි අපේ ජීවිත වටපිටාව දිහා බැලුවොත් මහා විශාල කෝරෝ කටුකෝ තියුණු දුක් වේදනාවක් අපි හැමෝම නොවිඳිනවා වෙන්න පුළුවන්. මහා දැඩි වෙහෙසක් අපේ ජීවිතවල නොතිබෙනවා වෙන්න පුළුවන්. අපේ ජීවිතවල අද දවසේදී කෝරෝ කටුකෝ තියුණු දුක්ඛදායක බවක් විද්‍යමාන නොවුනට අපි නොදන්න අපිට නොතේරෙන හැඟවිච්ච සංසාරේ අපි පස්සෙන් කෝරෝ කටුකෝ තියුණු දුක ආව දුක එනවා කියන කාරණාව පොඩ්ඩක් සිහිපත් කළ යුතුයි. මොකද ඒ ටික එහෙම සිහිපත් කළ යුත්තේ පින්වතුනි මේ ලෝකෙ කොච්චර විශාලද? කොච්චර විශාල වුණත් මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් ගත්තොත් ඒ සතාගේ මුළු ලෝකෙම ඒ ටැංකිය තුල. ඉතින් එහාවක් නැහැ. ලෝකේ හැමතැනම ඇවිදින්න පුළුවන් අපිට මාළු එක්ක කතා කරන්න පුළුවන්කම තිබුණොත් මාළුන්ට කිව්වොත් ලෝකෙ කියන්නේ ඔච්චර විතරක් නෙමෙයි හරිම විශාලයි. පාරවල් තියෙනවා, වාහන යනවා, මිනිස්සු ඉන්නවා, ගොඩනැගිලි තියෙනවා කියලා අපි ඒ ලෝකණි බොරු කියන්න එපා කියලා. එයි පින්වතුනි තම තමන්ගේ ජීවිත පැවැත්මයි තම තමන්ට අත්දැකීම. තමන්ව අත්දැකීම කරගෙනයි ලෝකෙ හැමෝම කටයුතු කරන්නේ. අපි හිතනවා බාහිර බොහෝ දේවල් අත්දැකීමක් කරගෙනයි අපි ජීවත් වෙන්නේ කියලා. බාහිර තියෙන දේවලුයි අපි දකින්නේ දැනගන්නේ කියලා. නමුත් ඒ දර්ශනයෙන් අපිට පේනවා බාහිර තියෙන දේවල් එක ගනුදෙනු කළා නම් බාහිර තියෙන දේවල් දැනගත්තා නම් එයා කවදාවත් අපේ වචන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපේ ජීවිත පැවැත්මම අපිට මිම්මක් වෙච්ච නිසා එහෙම වෙන ධර්මතාවයක් තියෙන නිසා ඒ මාළුවගේ අත්දැකීමම යාට ජීවිතයේ අත්දැකීම වෙච්ච නිසා අපේ වචන පිළිගන්නේ නැහැ. ඒ වගේ මම උපමාවක් කළේ අපි නොදන්නවා වුණාට අපිත් ඉන්නේ ටැංකියක. අපි හීනකින්වත් මේ ටැංකියෙන් එහාට ගිහිල්ලා නැහැ. අපේ ටැංකිය මොකද්ද? ඇහැට යම් රූපයක් පේනවා නම් ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශය, හිතට දැනෙන සිතුවිලි. ඔය ටික ඇතුලේ හොඳට හෝ නරකට හෝ හිතනවා, කියනවා, කරනවා, දැනගන්නවා, මගේ කියලා උරුම කරගන්නවා නෙමෙයි කියලා බහැර කරන ඔක්කොම ටික ඔය ඇතුලේ ඔය ආයතන ටිකට පෙනෙන දෙයින් ඔබ්බේ යමක් පේන්නේ අපිට. අපි විශ්වාස කරන්නේ නැහැ අර මාළුන් වගේ. ඔය ආයතන වලින් බහැරව දැකපු කවුරු හරි යමක් ලැබිලා කිව්වොත් අපිට හීනකින්වත් අපි විශ්වාස කරන්න බොරු කියන්න එපා කියනවා. මොකද අපිට අපේ ජීවිතයේ විශ්වාස නිසා, අපිට අපේ ජීවිතයේ අත්දැකීම නිසා. නමුත් අපි තේරුම් කරගන්න ඕනේ ඉස්සෙල්ලා උපමාවෙන් අර මාළු ලෝකේ තියෙන අත්දැකීමක් කොට නොගෙන තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් කොට හිතපු බව. ඒ වගේ අපි තේරුම් කරගන්න ඕනේ අපි මේ විශාල ලෝකයක් අත්දැකීම කරගෙන හිටියා කිව්වට අපි අපේ ජීවිතය අත්දැකීම කරගෙන ඉන්නේ. ඉතින් මේ ටැංකි සහගත ජීවිතයක් ගත කරන අපිට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වචනයක් පෙන්නනවා. මොකද මම මේ ටැංකි සහගත ජීවිතය තුළ ඉන්න අපි අද දවසේදී ලෙඩ රෝග ජරා මරණ මේවා රළු දුකක් අපි අද නොදකිනවා. එහෙම නොදැක්කට ටැංකි සහගත ජීවිතයක් ගත කරන අපිට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. කොහොමද? අනමතග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චිවතුම් මහ කංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා
නුඹලත් මාත් බොහෝ කාලයක් සසරේ මේ අත දුවන ලදී සැරිසරන ලදී කියලා පෙන්වනවා. එන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිකම්ම දිව සැරිසරුවා නෙමෙයි. මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟේ ලේ ටික කිරි කරලා පෝපු තමන්ගේ ආදරණීය මව් මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි. දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කරලා පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි. පුංචි කාලේ ඉඳලා ආදරෙන් තුරුලේ තියාගෙන හදපු දුව පුතා මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි. සහෝදරය සහෝදරි ඥාති හිතේසින් වෙන වෙනම. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසන් ආත්මවල උපදිනකොට මස් පිණිස මරණයට බෙල්ල කපන වෙලාවේ ගලාගෙන ගිය ලේ කුතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ওই ටික දේශනා කරලා මේ ලෝකයාගේ තැන්කි සහගත ජීවිතය ගැන අවබෝධයක් තියෙන තථාගතයන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. මහන්නේ මේ පටිච්ච සමුප්පාදේ දන්නා වූ ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකෙක් කරන අනිත් අය මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. ඇයි අපිට හිතෙන්නේ මේ අතිශෝක්තිය ටිකක් බර කරලා පෙන්වන්න හදනවා අපිව බය කරනවා වගේ කියලා. පින්වතුනි බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නටවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. ඒක ඇත්ත. නමුත් ටැංකියකින් අපිට ඒක පේන්නේ මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය නැත්නම් ආයතන 12 නැමැති ටැංකියෙන් එළියට ගිහිල්ලා භව ආවරණයෙන් තොර වෙච්ච මනසක ඉඳලා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිත අවසන් වෙච්ච වරවල් ඕන තරම් නැති. අතපය හතරම නැතුව පිළිෙක් වෙලා ඉඳලා නරුණු ජීවිත මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. හොරි කුෂ්ඨ ගද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම ඇති වෙලා මරුණු වරවල් මෙච්චරයි කියන්න බෑ. ගස් ගල් පර්වත වලින් වැටලා හිත පොඩි වෙලා මරුණු ජීවිත ඕන තරම් ඇති. නමුත් භවයෙන් වෙහෙල නිසා අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවයේ තුල නිබඳු දුකක් තියෙන නිසා භවයේ ඉන්න සත්‍යෝ නිබඳු දුකක් විඳින නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පින්වතුනි අපිට නොපෙනුනේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි. මේ ටැංකියේ ඉන්න හින්දා. ඉතින් මම මුලින් මතක් කරනවා අද අපේ ජීවිතයේ තියෙන වටපිටාවට මැනලා හැම දෙයක්ම තීරණය කරන්න එපා. මේ අවුරුදු 50ට 60ට මේ ටැංකිය තුල අපිට හම්බ වෙන මේ ටික නෙමෙයි ඇත්ත. අපේ ජීවිතය විසඳෙන්නේ මේ ඇහැට පෙනෙන කනට ඇහෙන මේ සීමාව තුලින් නෙමෙයි කවදාවත්. ඕගොල්ලෝ අපි කවුරුවත් නොහිතපු විදිහේ යථාර්ථයකින් අපේ සසර විසඳෙන්නේ. මේ මිල මුදල්වත් භෞතික කිසිම දෙයක්වත් මින්මක් නෙමෙයි අපේ ජීවිතවලට යථාර්ථයට. එහෙනම් මම බොහෝ මෛත්‍රී සහගතවමයි මේ වචන ටික දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ අපි වගේ පටු දැක්මකින් නෙමෙයි. ගෙවුණු අතීතයත් නූපන්න අනාගතයත් දෙකම නොපෙනෙන අපි ගෙවුණු අතීතයත් නූපන්න අනාගතයත් දෙකම තීරණය කරන්න පෙනෙන ටැංකියක් තුලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකයේම පිරිසිඳ දැක්ක උත්තමයෙක්. තුන් ලෝකයේම පිරිසිඳ දැකලා අනේ මේ දුක්සහගත සසරෙන් මිදේවා කියන කලන සිත් ඇතුව මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මය දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයේදී තෝන තරම් පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලත් මේ සසරේ ඉපදෙන්න ඇති. ඒත් එකම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි ආදරෙන් නොබලපු නිසා නොඅසපු නිසා හැමදාම මේ ටැංකි සහගත ජීවිතේට වාල් වෙලා හිටපු නිසා
මේ සසරෙන් අපිට මිදෙන්න බැරි වුණා. අද දවසේ හරි අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ජීවිතයේ කිසියම් දෙයක් නිම්මක් කරගන්න එපා කියලා මුලින්ම මතක් කළේ ඒකයි. කිසියම් දෙයක් දෘෂ්ටි වශයෙන් ගන්න නැතුව නියම දහම මොකක්ද කියලා අනේ අපි මේ සසරෙන් මිදෙන්නේ කොහොමද කියලා තේරුම් කරගන්න ඕනේ විවෘත මනසකින් මේ දේශනාව අහන්න. ඔයගලන්ට ගැඹුරු නෙමෙයි. ඉතාලම සරල න්‍යායකින් මම මේක පටන් ගන්නෙ. ඉතින් දහමේ ගොඩාක් ගැඹුරු අර්ථයන් තියෙන පැති තියෙනවා. ඒවා ගැන දැනගන්න ඕන නම් හෙට දවසේදී පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ මූලික වටපිටාව පරිසරය ගැන මතක් කළේ. මේ සපසා ධර්මය ඇහිම සුදුසුයි අපිට කියන කාරණාව මතක් කරගන්න. අපි දැන් පොඩ්ඩක් සිහි කරලා බලමු අපි මාතෘකා කළ ගාථාවේ අර්ථය මොකක්ද කියලා. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. සියලු පව් කරන්ට එපා, කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝදපන. සිය සිත සචිත්ත තමාගේ සිත පරිෝදපන. ඕදපන කියලා කියන්නේ පිරිසිදු කරනවා. පරිෝදපන මනාව පිරිසිදු කරගන්න. කවුද මේ කියන්නේ? ඒතං බුද්ධාන ශාසනං. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි, ලෝකෙ පහළ වෙච්ච පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේලාම ලෝකයට අවවාද කරන්නේ අනුශාසනා කරන ওই තුන් ක්‍රමයට. ඕකෙන් පළවෙනි දෙක ගැන නම් අපි ටිකක් උත්සාහවත් වෙනවා. තුන්වෙනි කරුණ ගැන නම් අපි ගොඩාක් හිතන්නේවත් නෑ බොහෝ විටක. සබ්බ පාපසා කරන් සීල පව් කරන්ට එපා කියනකොට කවුරුත් ටිකක් උත්සාහවත් වෙනවා පව් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා කියනකොට Tamanට හැකි ප්‍රමාණයෙන් කුසල් කරන්ටත් උත්සාහවත් වෙනවා. සචිත්ත පරියෝදපණං කියන එකට හිත පිරිසුදු කරගන්නවා කියන එකට බොහෝ දෙනෙක් නැඹුරු වෙනවා අඩුයි. නමුත් නියම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියන්නේ අනුශාසනාවට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේ නියම බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ටිකක් කළා ටිකක් කරන එක නෙමෙයි. එක වැඩ දෙකක් කිව්වොත් එකක් කළා එකක් කරන කෙනාට කීකරුයි කියලා කියන්නේ අකීකරුයි කියලා තාම කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වනම් අකුසල් කරන්න එපා, කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න කියලා ওই තුනම කරන කෙනා තමයි කීකරුයි කියන්නේ, සුවචයි කියන්නේ, ගෝලෙක් කියලා කියන්නේ, ශ්‍රාවකෙක් කියලා කියන්නේ. නිසා ওই තුනම කරන්න ඕනේ. හැබැයි මොනවා හරි දෙයක් කවුරු හරි කිව්වට කරන එක නෙමෙයි වටින්නේ. බුදුහාමුදුරුවෝ හරි ඔහොම කිව්වට අකුසල් කරන්න එපා, කුසල් කරන්න හිත පිරිසුදු කරගන්න කියලා ඔගොල්ලෝ ඒක නොකළ යුතුයි. ඔගොල්ලෝ සතුව තියනවා අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙලා. ඇයි අපි මේක කරන්නේ? මොනවා හරි ඕනම දෙයක් කරන්න අර්ථතයිතව. ඇයි අකුසල කරන්න එපා කියන්නේ? ඇයි කුසල් කරන්න කියන්නේ? ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ? ඇයි මේවා නොකළොත්? ඇයි අපි අකුසල් කළොත්? ඇයි කුසල් නොකළොත්? ඇයි හිත පිරිසුදු නොකළොත්? මොකද වෙන්නේ? මේ ප්‍රශ්න ටික අහන්න කාටත් අයිති තියෙනවා. ඒ නිසා මම මුලින් මේ ගාථා මතක් කළා. මම කියන්නේ නෑ ඔයගොල්ලන්ට අකුසල් කරන්න එපා, කුසල් කරන් හිත පිරිසුදු කරගන්න කියලා. ඒක ඔයගොල්ලෝ කරනවද නැද්ද කියන එක මේ පින්වතුන් තුලින් එන්න ඕනේ තීරණයක්. මම කියලා දෙනවාද අකුසල් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද? ඒ අකුසල් කළාම ඇති වෙන්නේ මොකද්ද? කුසල් කළාම ඇති වෙන්නේ මොකද්ද? හිත පිරිසුදු කරගත යුතුයි. ඇයි හිත පිරිසුදු කරන්නේ කොහොමද? මොකටද කියන කාරණා ටික කියලා දෙනවා. නිදහස තියන මේ ශාසනය හැමෝටම ඒකේ අර්ථය දැනගෙන ඒක තම තමන් කරන්න ඕනේ. කරනවා නොකරනවා කියන එක ඔයගලන්ට අයිති. පින්වතුනි අපි
මගේ ආත්මයයි කියලා හිතාගෙන හිටියට මේ සත්‍ය මේ පුද්ගලය කියන හැඟීමක් අපිට තිබුණට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණං කියන ගාථාවෙන් ලෝකයට අවවාද අනුශාසනා කරන්නේ මේ ලෝකේ අපේ දැක්මට වඩා ඔබට ගිය විශේෂ දැකීමක් හින්දා. ඒකයි මම කිව්වේ මොකක් හින්දාද කියන්නේ කියන කාරණාව නැතුව අන්ධයෝ බීරියෝ වගේ කිව්වට කිරීමත් වටින්නේ නැහැ. හරියට කියපු දේ තේරුණා නම් අපි නොකර ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ මම මේ මගේ දුව පුතා මේ අම්මා තාත්තා කියලා අපි පුද්ගල භාවයක් ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන හිටියට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකේ තියෙන ඇත්ත ඇති හැටිය. මොකද්ද ඇති හැටිය? මේ පුද්ගල භාවයක් ඇති කරගෙන ඉන්න ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික අචිත්තක අසංජී වස්තු තුල අචේතනික කිව්වේ චේතනා නැති අචිත්තක කිව්වේ සිත් නැති අසංජී කිව්වේ සංඥා නැති මෙන්න මේක වගේ දෙයක් ගන්න මේකට සිතක් නැහැ චේතනාවක් නැහැ සංඥාවක් නැහැ මේ වගේ වස්තු තුලත් චේතනා සහිත සංඥා සහිත පුද්ගල භාවයෙන් අපිට හැඟෙන මේ ජීවිත තුලත් පවතින යථාර්ථය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා අවබෝධ කරගත්තා සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඒකයි ඇත්ත ඇති හැටි දැක්කා මොකද්ද සම්මාදිට්ඨිය මොකද්ද ඇත්ත ඇති හැටි දැක්කේ පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්ම මෙන්න මේ හේතුඵල ධර්ම දන්න නිසායි හේතුඵල ධර්ම දකින නිසායි හේතුඵල ධර්මයට බුදුරජාණන් වහන්සේගේ නුවණ තියෙන නිසායි මෙන්න මේ ගාථාවේ ඌ පරිදි ලෝකයට අනුශාසනා කරන්නේ අනුකම්පාවෙන් ඒක අපි සරලව අපිට තේරෙන විදිහට තේරුම් කරගන්න බලමු මේ හරිය ගොඩාක් සරලයි මොකද සරලයි කියලා අතරින් මේක ලොකු අදහසක් මම කියනවා මේ හිතියට ඔක්කොම ලංකාවේ පරිසරයේ හැදිච්ච වෙඩිච්ච අය වෙන්න තියෙව ගැන කිව්වම දන්නවා ඇති මේ කවුරුත් දන්නා ඇති කොහොඹ කියලා කියන්නේ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ කොහොඹ වල තියෙන්නේ කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රසක් විතරහ ඒ කොහොඹ ඇටයක් හිටෙව්වහම ඒ කොහොඹ ඇටයට කියනවා හේතුව කියලා ඒ කොහොඹ ඇටේ නිසා පහු කාලෙදි කොහොඹ ගහක් හැදුනොත් ඒ ගහට කියනවා ඵලයක් කියලා. කටුක ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් නිසා කොහොඹ ඇටයක් නිසා මිහිරි ඵලයක් උපදින ඵලය කටුක ස්වභාවයෙන් යුක්ත එකක්මයි. ඊට පස්සේ මිහිරියු මීයඹ වගේ දෙයක් ගන්න ඒ තුල නෑ කටුක ස්වභාවයක්. මීයඹ කියලා කියන්නේ මිහිරි ස්වභාවයෙන් යුක්ත එක කැලලක් කෑවම තව කැලලක් කන්න හිතෙන බොහොම ප්‍රියමනාප රහ. ඒ මීයඹ ඇටයට කියනවා හේතුව කියලා. ඒ මීයඹ ඇටයක් හිටෙව්වහම ඒ නිසා පහුකාලේ ගහක් හැදෙනවා නම් ඒ ගහේ හැදෙන ගෙඩි තියෙනවා නම් ඒ මීයඹ ගෙඩි ඔක්කොම මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක්මයි තියෙන්නේ. මීයඹ ඇටයක් හිටෙව්වහම අමිහිරි ඵලයක් උපදින්නේ නැහැ. ඔන්න හොඳට බලන්න කොහොඹ ඇටේ මීයඹ ඇටේ දෙකම කියනවා හේතුව කියලා. කොහොඹ ගහත් මීයඹ ගෙඩිත් කොහොඹ ගෙඩිත් මීයඹ ගෙඩිත් දෙකම කියනවා ඵලයක් කියලා. මේ හේතුව නිසා ඵලයක් ඇති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. හේතුඵල ධර්ම. ඔය හේතුඵල ධර්ම තුල ඒකත්වයක් නානත්වයක් තියෙනවා වෙනස් වෙන්නේ නැති. මේ හේතුඵල ධර්ම නැති ඒකත්වයේ තුල බීජ නානත්වය කියලා එකක් තියෙනවා කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දැක්කා කොහොඹ ඇටෙත් මීයඹ ඇටෙත් දෙකම හේතු කොහොඹ ගෙඩි මීයඹ ගෙඩි දෙකම ඵලයි. මේ දෙකම හේතුඵල ධර්ම වුණාට කොහොඹ ඇටයක් හිටෙව්වහම මීයඹ ගෙඩි හැදෙනවා කියන න්‍යායකුත් මීයඹ ඇටයක් හිටුවාම කොහොඹ ගෙඩි හැදෙනවා කියන න්‍යායකුත් වෙන්නේ නැහැ.
මේ බීජනානත්වය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මේ දෙකම හේතුඵල වුණාට කොහොඹ ඇටයක් හිටෙව්වොත් ඇති වෙන ඵලය කොහොඹමමයි. ඒකේ අඹ හැදෙන්නේ නැහැ. නියඹ ඇටයක් හිටෙව්වොත් ඇති වෙන ඵලය නියඹමයි මිහිරිමයි. ඒකේ කොහොඹ හැදෙන්නේ නැහැ. හේතුඵල ධහම එකක් වුණාට මේ බීජනානත්වය කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ දැක්ක බාහිර භෞතික ලෝකයේ තියෙන ඔය හේතුඵල ධහම සහ බීජනානත්වයේ කියන න්‍යායම දැක්කා. සත්ත්ව පුද්ගල භාවයක් ඇසිරි වෙන අපේ ජීවිත තුල. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන කොහොඹ ඇටේ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. පස්පව් කියලා කියන්නේ සත්තු මරනවා, අනුන්ගේ දේ ගන්නවා, කාමී වර්ධය ඇතිරනවා, බොරු කියනවා, රහමර පානය කරනවා කියන ඒවා දස අකුසලයන්. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන මේ දුස්චරිත මේවා ඔක්කොම කියන අකුසල. ඔක්කොටම එකතු කරලා කියව පව්. මේ පව් කියන ඒවා ඔක්කොම දැක්ක බුදුරජාණන් වහන්සේ මොකද මේක බීජයක්. මොකද්ද මේක හේතුවක්. මොකකටද හේතුව මොකකටද බීජය? අමිහිරි වූ අමිහිරි ස්වභාව යුක්ත ඵල උපදවන හේතු. මේ අකුසල කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. කොහොඹ ඇටේ කියලා කිව්වේ අමිහිරි වූ අමිහිරි ස්වභාව යුක්ත ඵල උපදවන හේතුවක්. ඒකේ හටගන්න ඵලය අමිහිරි වූ ගෙඩි ගහක් හැදෙනවා වගේ. ඒ න්‍යාය මේ හේතුඵල ධර්ම දක්ින්න බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පුද්ගල භාවයක් වතර අපේ ජීවිත තුළ අකුසල කියලා කියන්නේ බීජයක්. අකුසල කියලා කියන්නේ හේතුවක්. මොකකටද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක්. මේ හේතුව නිසා මේ ඇටේ හිටෙව්වොත් කොහොඹ ඇටේ හිටෙව්වොත් නියම කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ වගේ. මේ ඇටේ හිටෙව්වොත් මේ බීජ හැදුනොත් මේ බීජ හදාගත්තොත් මිහිරි විපාකයක් මිහිරි ඵලයක් කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා දැක්කා. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් කියලා දැක්කා. මෙන්න මේ අකුසල් කියන ටික. ඒ හින්දා සබ්බ පාපස් අකරණං කියලා කිව්වේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින් අනුකම්පාවෙන්. පින්වතුනි අපි ත්‍රිසංගත සත්තු පෙරේතව අසුරය නිරිතත්ව කියලා අපි කතා කළාට සතර අපායක් ගැන ওই ඵලයක්. අකුසල ධර්ම නැමැති බීජ හදාගත් එකක ඵලයක් තමයි ත්‍රිසං ආත්මය කියලා කියන්නේ. പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ ලෝකේ කියලා කියන්නේ. ඉතින් අනුකම්පාවෙන් දේශනා කළා අමිහිරි ස්වභාව යුක්ත ඵල උපදින හේතු හදාගන්න එපා කියන අදහසින් සබ්බ පාපසාකරණං කියලා. මොකද මෙතන අනාත්ම හේතුඵල ධමයක් දැක්ක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල ධම ස්වභාවය තමයි ධර්මතාවය තමයි අනාත්මයි, නවත්තන්න බෑ. කැඩුනේ කුණුනේ නරක්ුනේ නැති කොහොඹ ඇටයක් අරගෙන හොඳට පස් තියෙන තෙතමනේ තියෙන තැනක වලලලා වැඳගෙන අපි ප්‍රාර්ථනා කළොත් පැලවෙන්න එපා කියලා අපේ ප්‍රාර්ථනාව බලන්නේ පැලවෙනවා. පැලවෙන්න තියෙන හේතු ටික සම්පූර්ණයි නම් අපි ප්‍රාර්ථනා කළාට නොවි තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අකුසල හේතු ටික හදාගෙන නම් තියෙන්නේ. අනේ මව තිරසංගතාත්මක උපදින්න එපා, අපායට යන්න එපා කියලා හිතුවත් අපි අපාය කියලා එකක් නැහැ කියලා හිතුවත් අපි අර ඇටේ හිතවල කොහොඹ ගස් කියලා එකක් නැහැ කියලා අපි හිතුවට ගහ හැදෙනවා. අපි ඒක දෘෂ්ටියක් වෙන්න පුළුවන්. එහෙම නොවේවා කියලා හිතුවොත් ගස් කියලා දෙයක් ලෝකේ නැහැ කියලා හිතුවොත් අපි නොදන්නවා නොදක්කට හේතු තියෙනව වෙනවා. ඒ නිසා අපි අපාය කියලා එකක් නැහැ, තිරසන් ලෝක කියලා එකක් නැහැ, ප්‍රේතයෝ නැහැ කියලා අපි මේ ටැංකියේ ඉඳගෙන හිතුවට මේ ඵලයේ කෙනෙක් එහා පැත්තේ එකක් හේතුව ටැංකිය ඇතුලේ ඵලයේ ටැංකියෙන් එහා පැත්තේ එකක්. ටැංකිය ඇතුලේ ඉඳගෙන කොහොමද අපි ඵලය ගැන කියන්නේ? මේ අනුසාරයෙන් බලන්න බුදුහාමුදුරු පෙන්වන්නේ හේතු ටික හැදිලා නම් තියෙන්නේ අපි පිළිනොගත්තා. අපි එපා කිව්වා. ඵලයේ උපදිනවා කියලා දැක්කපු නිසාම
අනුකම්පාවෙන්මයි දේශනා කළේ සබ්බ පාපස්සා කරණම් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක බාහිර බීජ න්‍යාය තුල මිහිරි හේතු නිසා උපදින ඵලයේ මිහිරි කියලා දැක්කා වගේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියලා කියන්නේ කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිතය කියලා කියන්නේ දස කුසල කර්මපත කියලා කියන කුසල. මෙන්න මේ කුසල් කියන ඒවා ටික දැක්ක හේතු. මේවා බීජ. මොනවට හේතුද? මොනවට බීජද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු. මේ බීජ ටික මේ ඇටයක් හිටෙව්වොත් උපදින ඵලයේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත එකක්. අමිහිරි වෙන්නේ නැහැ. පින්වතුනි අපි මිනිස්යෝ කියලා, දෙවියෝ කියලා, බ්‍රහ්මයෝ කියලා කතා කළාට ওই ඵලයක්. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියන්නේ ඵලයක්. මොකක ඵලයක්ද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හදාගත් එකක ඵලයක්. කැඩුනේ කුණුනේ නරක්ුනේ නැති නියම් බැටයක් හොඳට පොළවේ තෙතමනේ තියෙන පස් තියෙන පොහොර තියෙන තැනක හිටෝලා පැල නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළත් පැල වේවා කියලා අපි ප්‍රාර්ථනා කළත් අපේ ප්‍රාර්ථනාව ගැන නොසලකා ඒ ධර්මතාවය වෙනවා. ඉතින් කෙනෙක් කරලා තියෙන්නේ හදලා තියෙන්නේ හොඳ බීජයක් නම් දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා නොකළත් ඒක ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් ලැබෙනවා. කළ හින්දා නෙමෙයි. ඒකට හේතුව තියෙන නිසා. ඉතින් ලෝකයා මේ යහපත් ඵලයේ උපදන හේතු හදාගෙන තිබුණොත් අනේ ලෝකයට සැනසෙල්ල ලැබෙනව නේද කියලා අනුකම්පාවෙන්ම ඒ වගේම ලෝකයාගේ සැපී ඊර්ෂ්‍යා නොකරන නිසා මුදිතා කියන ගුණය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මේ හේතුඵල ධහමට නුවණ තියෙන හින්දා බුදුරජාණන් වහන්සේ දැක්කා අමිහිරි හේතු හැදුනොත් උපදින ඵලය අමිහිරි එක වෙහසක්ම මිසක සැනසෙල්ලක් නෙමෙයි. ඒ හින්දා කරුණාවෙන් දේශනා කළා සබ්බපාපස්සා කරණං මිහිරි හේතුවක් හදාගෙන තිබ්බොත් ඒකෙන් ලැබෙන්නේ මිහිරි ඵලයක්. ඒක ලෝකෙට සැනසෙල්ල මුදිතාවෙන්ම දේශනා කළා කුසලස්ස උපසම්පදා කියලා. තව කාරණාවක් තියෙනවා. මේ හේතුඵල ධහම දිහා බැලුවාම හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. කොහොඹ ඇටයක් හිටෙව්වොත් ගහක් හැදෙයි. ඒ ගහේ ගෙඩිත් එකද හැදෙන්නේ? කොච්චර ගෙඩි හැදෙයිද? එක කන්නකට ගෙඩි 100ක් 1000 ලක්ෂය කියන්න බැරි තරම්. ඔය කොහොඹ ගහ අවුරුදු 15ක් විතර තිබුණත් හැදෙන ගෙඩි ගන්න හොඳට බලන්න බීජ කීයද කියලා. එකයි එක ඇටයයි. ඒක ඵල දරනකොට හේතුඵල ධර්ම හැටි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක අකුසලයේ වුණත් එකක් වුණාට ඒක ඵල දරන දවසට එක ජීවිතයකින් නතර වෙන්නේ නැහැ. ජීවිත 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බෑ. මේ තමයි හේතුඵල ධර්මයේ හැටි. අපිට හින්දා මෙච්චර විපාක දෙනවා නෙමෙයි. අපි වී වපුරනකොට එක වී ඇටයක් වපුරනකොට ඒ ගොයන් කරලා එක වී ඇටයක්ම හැදුනොත් තමයි පුදුමනේ. ගොඩක් තිබීම පුදුමද? පුදුම වෙන්න ඕනද? හේතුව ටිකක් තිබිලා ඵලය අස්සන්න එක්ක ලැබෙන එක පුදුම වෙන්න ඕනේ. පුදුම වෙන්න ඕනේ. මේ න්‍යායමයි තියෙන්නේ. හේතුව ටිකක් වුණාට ඕනම දෙයක් කරන්න අස්සන්න බලාගන්න. අකුසල කර්මයක් වුණත් කරන්න. තමන්ගේ යුතුයකම ඒක මං කියේ තම තමන් කරන දේ ගැන හොඳට ඉස්සලා දැනගෙන ඉන්න. ඒකේ අස්සන්න දැනගෙන ඉන්න. මේ වගේ බීජයක් වැපුරුවාම මේකට ලැබෙන අස්සන්න මෙච්චරයි කියන එකකින් බීජ ප්‍රමාණයට හෝ නැතිනම් බීජයක් හිටෙව්වහම පැල හැදෙන්නේ නැහැ කියන තැනින් හිතන්න එපා. එහෙම වුණොත් ගොවි කර්මාන්ත නැහැ ලෝකේ. ඇයි? වී වැපුරුවාම වී හැදෙන්නේ නැත්තම් ඵලයක් උපදින්නේ නැත්තම් ලෝකෙ කුඹුරු කරනවා කියලා එකක් නැහැ. ඉතින් එකම වී ඇටේ නම් හිටුවේ එකම වී ඇටේ නම් හම්බ වෙන්නේ මෙච්චර මහන්සි වෙලත් ආපහු ඒ වී ඇටේම ගන්න හදන එකේ තේරුමකුත් නැහැ. නමුත් බීජයක් හිටෙවහම ඵලයකුත් එන නිසා ඵලය බොහෝ වෙන නිසා ලෝකේ ගොවි කර්මාන්තයක් විද්‍යමාන වෙනවා. ඒ වගේ බීජය එකක් වුණත් එක පැලවෙන නිසා ඒක බොහෝ වෙන නිසා
මේ ලෝකේ දුගතිය කියලා එකක් විද්‍යමාන වෙනවා. ඒ හින්දා ටැංකිය තුල ඉඳගෙන ඕගොල්ලෝ නොපෙනව වෙන්න පුළුවන්. මොකද බීජේ තියෙන්නේ ටැංකියේ. නමුත් ඵලයේ තියෙන ටැංකියෙන් එහා. ඒ හින්දා හොඳට තේරුම් කරගන්න දෙපැත්තට එන බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්න අනුකම්පාවෙන් ඕනම අකුසලයක් කිරලා මනලා කැමති නම් කරන්න. ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට පොඩි කාලවල එහෙම ඉගෙන ගත්තා නම් ලෝවැඩ සංග්‍රහය කියලා අහලා තියෙනව නේද? ලෝවැඩ වේදාක මෛත්‍රී හඳුලියපු ලෝවැඩ සංග්‍රහයේ කවියක් තියෙනවා. එක ස්ත්‍රියක් එළුවෙකුගේ බෙල්ල කපලා එළු දිනගේ ඇඟේ ලෝම ගන්න බෙලි කැපුම් කණ්ඩුණා කියලා. අපි ඉස්සරෝක විශ්වාස කරන්නේ නැහැ එච්චර. පිළිගන්නේ. නමුත් මේ හේතුඵල දහමකට කියලා බලනකොට එහෙම නොවුනනම් තමයි පුදුමයි. එහෙම වීම පුදුමයක් නෑ. ඒ හින්දා හොඳට තේරුම් කරගන්න ඕනේ සබ්බ පාපස්සක්කරණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ හේතුඵල දහමත් හේතුව ටිකක් වුණත් ඵලය ටිකක් නොවන මේ ධර්ම න්‍යාමයක් දැකලායි කියන කාරණාව තේරෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා කුසල් කරන්න කියලා කිව්වෙත් එක peer ඇටයක් හිටෙව්වහම ඒකෙන් ගහක් හැදේ. ඒ ගහේ peer ගෙඩි කොච්චර හැදේ ගෙඩි ඇතුලේ ඇට කොච්චර තියෙයිද? 100යි 1000යි ලක්ෂය කියන්නේ. යහපත උනත් එහෙමයි. යහපත උනත් බීජ ටිකක් උනට පළ ගන්න දවසට ටිකක් වෙන්නේ. ඔගොල්ලෝ අහලා තියෙන සාංගික දන් එහෙම දෙනකොට කියන අසංකේයයන් අප්‍රමේයයන් වදා විපාක පක්ෂයට සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා කියනවා. එහෙම නොවුනනම් තමයි පුදුම. මොකද බීජයක බීජ තත්ත්වය උසස් වෙච්ච තරමට අස්සන්න වැඩි කියන එක පිළිගන්නවනේ. පිළිගන්න. අකුසලයක් කරනකොට කර්මඵල ඇදහිමේ විශ්වාසයෙන් තොරව දැඩි ද්වේෂ අදහසින් දැඩි තරහෙන් නැත්නම් දැඩි රාගෙන් කරන්න. හොඳට ඒකේ අස්සන්න තියෙනවා හැපැත්තේ. මොකද ඒකේ බීජ තත්ත්වය හොඳට උසස්. ඒ වගේම කුසලයක් කරනකොට හොඳට ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරේ හොඳ ඇදහිමෙන් කර්මඵල විශ්වාසයෙන් බොහොම හදවතින්ම කවුරුත් කිව්වට නෙමෙයි මොන බාධාවක් ආවටවත් තමන් බලන්න. තමන් හොඳ ශ්‍රද්ධාවෙන් ඒක කරන්න බීජ තත්ත්වය උසස්. අස්සන්න වැඩි. වගා කරනකොට බීජ වල අස්සන්න වැඩි බීජ හොයලම කරනවානේ. ඒ න්‍යායමයි මේ තියෙන. සුත්තක්වත් වෙනසක් නැහැ. මේ අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට මේද ස්වභාව ධමයි කියන එක අමතක කරන්න එපා. අපේ ජීවිත මම නෙමෙයි මේ. මගේ නෙමෙයි මේ. මේ එකම හේතුඵල ධම තියෙනවා. මේ හේතුඵල ධම මම මගේ කියලා ගත්ත එක අපේ දෘෂ්ටිය. ඒකට තමයි අපි මේ ජරා මරණ වලින් දුක් විඳින්නේ. නමුත් ධර්මතාවය නේ. එතකොට ඔන්න ඔය අමිහිරි හේතු හැදුවොත් අමිහිරි ඵලයක් උපදිනවා කියලා දැකපු නිසා සබ්බපාපසකරණං කියලා කිව්වා දේශනා කළා. මිහිරි හේතු හදාගත්තු උපදින ඵලය මිහිරි කියලා දැකපු නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඊට පස්සේ සචිත්ත පරියෝදපන හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කළා. ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කිව්වේ? මොකටද? මෙන්න මෙතන තමයි අපි හැම කෙනෙක්ම හොඳට බලන්න ඕනේ තැන. හොඳට හිතන්න ඕනේ තැන. අමිහිරි හේතුවක් හැදුනොත් උපදින ඵලය මිහිරිද? අමිහිරිමයිනේ. අමිහිරි ඵලයට ඕගොල්ලෝ කැමතිද? නෑ. ඒක දුකක්. ඒක අමිහිරි. ඒක ඕනෙම නෑ. එහෙනම් අමිහිරි හේතු හදා නොගෙන ඉන්න ඕනේ අමිහිරි ඵලය නොවෙන්නට. මිහිරි හේතුවක් හැදුනොත් හට ගන්න ඵලය අමිහිරිද? නෑ මිහිරි. මේ මිහිරි ඵලයට ඕගොල්ලෝ කැමතිද? කැමති. ඕනේද? ඕනේ. හරි. ඒකට දුකක් කියලා බුදුහාමුදුරු දේශනා කළා නෑ. මිහිරි හේතු හැදුනොත් මොකද වෙන්නේ? මිහිරි ඵලයක් උපදිනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා අමිහිරි හේතු නිසා හැදෙන ඵලය අමිහිරිමයි. මිහිරි හේතු නිසා හැදෙන ඵලය මිහිරි. අනිත්‍ය වෙන ලෝකේ මිහිරි ඵලය නැතිවීමෙන් දුකක් ආවොත් ඒකට ඔයගොල්ලෝ මොකද කරන්නේ? අපි මෙහෙම ගමු. දැන් අමිහිරි හේතු නිසා උපදින ඵලය අමිහිරිමයි. ඒක පැත්තකට දාමු. හේතුව නොකළ යුතුමයි. ඵලයක් ඕනෙම නැහැ.
නමුත් අපිට මනුෂ්‍ය ජීවිතයක් ඕනේ. මනුෂ්‍ය ජීවිතයේදී අපිට දරු මල්ලෙකුත් ඕනේ. කියන්නේ දැන් ඒකට අපි කරනවා ওই ටික ලැබෙනවා මොකෙන්ද අපිට? මිහිරි හේතුව. කුසලයක් කළාම ලබන්න බැයිද අපිට? පුළුවන්. ඔන්න කුසලයෙන් හේතුව නිසා මනුෂ්‍ය ජීවිතයකුත් අපිට ප්‍රියමනාප දරුවෙකුත් ලැබෙනවා. කුසලයේ කළාම ප්‍රියමනාප ගෙයක් දොරක් දූ දරුවෙක් යාන වාහන ලැබෙනවා. අකාලේ දරුවා නැති වුණොත්, ගෙදර කැඩුනොත් ඒකට මොකද කරන්නේ? අපි දැන් ඒ දුක දුකක් නෙමෙයිද? දැන් ඒ දුකෙන් බේරෙන්නේ කොහොමද ඔයගොල්ලෝ? කුසල් කළා පුළුවන්ද? කුසල් කිරීමෙන් දරුවා හම්බ වෙන පැත්ත. මිල මුදල් හම්බ වෙන පැත්ත. ගෙවල් දොරවල් හම්බ වෙන පැත්තනේ. තේරුණාද කියන එක? කුසලයේ තියෙන්නේ අකුසලයෙන් කොහොමදවත් බෑ. අකුසලයේ තියෙන දුකමයිෙන්ද ලෝකෙට පුළුවන් ওই දෙක විතරනේ. අකුසල් කරන්න පුළුවන් ඒකට දුක එනවා. ඔන්න ඒ පැත්ත අතහැරිය යුතුම ඒක දුකමයි. දැන් කුසල් කළාම දරුවෙක් ගෙයක් දොරක් යාන වාහනයක් හදාගන්න පුළුවන්. ඒ දරුවා කාලේ මරුණොත්, ගෙදර කාලේ කැඩුනොත්, වාහනේ කාලේ නැති වුණොත් ඒ නැතිවීමත් සැපයිද? නෑ ඒක දුකයි. දැන් ඒ දුක මම කියන එක තේරුම් ගන්න. ඒ දුක නැති කරන්න පුළුවන් ද කුසල් කළා කියන්නේ? මොකද කුසල් කෙරුවොත් හම්බ වෙන්නේ මොකද? ආයෙත් ගෙයක් හම්බ වෙයි, දරුවෝ හම්බ වෙයි, හම්බ වෙන පැත්තනේ. තේරුණාද කියන්නේ? දැන් ලෝකෙට උත්තරයක් තියනවාද කියලා බලන්න දෙමව්පියෝ නැති වෙලා දෙමව්පිය හම්බ වෙන්නේ කුසලයට. ඥාතින් හම්බ වෙන්නේ කුසලයට. දීපල් වස්තු හරක බාන ඉඩකඩ මිල මුදල් හම්බ වෙන්නේ කුසලයට. කුසලයේ කළාම ඔබ ගන්න පුළුවන්. ඇත්ත ලැබීම අපිට දුකක් නෑ. ඒ හින්දා කුසලයේ අත නොහැර යුතුයි, කුසල් කළ යුතුයි. කුසලයට ලැබුණු දේ නැතිවීම කුසලයේ දෝෂෙ නෙමෙයි. කුසලයේ ස්වභාවය තමයි සපසහගත දේ ලැබෙන එක. ලැබුණු දේ නැති වෙන එකට කුසලයට බලින්න එපා. ඒක කුසලයේ දෝෂෙ නෙමෙයි. අනිත්‍ය වෙන සංකත ධාතුවේ දෝෂෙ. තේරුණා නේද? මම කියන්නේ. නමුත් ඒ දරුවා නැතිවීම, ගෙවල් දොරවල් දෙමව්පිය නැතිවීම අපිට දුකක්. ඒ දුක නැති කරගන්න ක්‍රමයක් ලෝකෙට නැහැ. තියනවද? නැහැ. දැන් ඔතෙන්ට තියෙන උත්තරේ මොකක්ද? මගේ කියලා අල්ලා නොගත්තත් අපිට එහෙම දෙයක් තියෙනවා නම් ඇති බවම අපිට එහෙම දෙයක් හම්බ වීමම මගේ. ගෙයක් දොරක් යාන වාහනේ මම කියන වචنين අල්ලා නොගත්තත් මේ දේවල් අපිට හම්බ වුණොත් ඒක මගේ. වෙලා. වචන නොකියන්න පුළුවන්. නමුත් දැන් මම කිව්වා අපි සහේතුකව බලන්න ඕනේ. වෙනවද නැද්ද කියන කාරණාව. මේ හේතුව ඉපදුනොත් ඵලය ඇති වෙනවා. හැබැයි දැන් ඵලයේ නොපැවැත්ම දුක. දැන් හොඳට බලන්න අමිහිරි හේතුවක් නිසා උපදින ඵලයේ දුක. උපදින ඵලයේ දුක. මිහිරි හේතුව නිසා උපදින ඵලයේ සැපයි, ඵලයේ නොපැවැත්ම දුකයි. එකකින් ඍජුවම දුක එනවා, එකකින් වක්‍රාකාරව දුක එනවා. කුසලයේ කියන එකෙන් දුක වෙන සැප ලැබුණා, සැප නොපවතින නිසා දුකටපත් වෙලා. දැන් ප්‍රියමනාප ගයක් හම්බ වෙනවා කුසලයට, ඒ ගේ කැඩෙනකොට බිඳෙනකොට දුකයි. එතකොට එයා ඍජුවම දුක නැහැ, වක්‍රාකාරව දුක ගෙනල්ලා නේ තියෙන්නේ. තේරෙනවද කියන්නේ? අකුසලයට ඇති වෙන්නේ දුකමයි, ඒක ඍජුවම දුක. කුසලයට ඇති වෙනවා මොකද්ද? සැප නොපවතින එක දුකයි. අනිත්‍ය වෙන ලෝකේ හැමදාම සැප පවත්වන්න බෑනේ නේද? සැප නොපවතින එක දුකයි. අන්තිමට යථාර්ථයට අවිල්ලා තියෙන්නේ ලෝකෙ තුල ගත්තාම ලෝකයේට ටැංකිය තුල ඉන්න අපිට සැපය කියන එක සැපක් කියලා හිතෙන්නේ. සැපය නිසා එන දුක අපිට තේරෙන්නේ නැතිකම තියෙන්නේ මේ. නමුත් සැපය කියන එක අවසන් වෙන්නේ දුකෙන්. මෙතන තියෙන්නේ වක්‍රාකාර දුකක් හින්දායි අතන දුක ඍජුවම තියෙන හින්දා පේනවා.
මෙතන දුක ඍජුවම නැති නිසා වක්‍රාකාරව තියෙන නිසා අපිට පේන්නේ නමුත් මේ දෙකේම නියෝජනය වෙන දුක. සැප වේදනාව උපන්නොත් ඒක නොපවතීම නිසා එන දුක විඳින්න වෙනවද නැද්ද? වෙනවා. දුක් වේදනාව උපන්නොත් ඒක ඉපදීම නිසා එන දුක විඳින්න වෙනවද? වෙනවා. එක වේදනාවක් ඉපදීම නිසා එක වේදනාවක් නැතිවීම නිසා දුක් විඳින්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙමව්පිය සහෝදර ඥාති හිත මිත්‍රාදී නැත්නම් ජරා මරණ කියලා කියන්නේ සැප නැතිවීම. සැප නැතිවීමෙන් එන දුක නැතිකරන්න තමයි සචිත්ත පරියෝදපණම් කියන වචනේ පෙන්නන්නේ. අමිහිරි විපාක උපදින දුක නැතිකරන්න මොකද්ද? අමිහිරි හේතු නවත්තලා. ඊට පස්සේ මිහිරි හේතු හදාගෙන මිහිරි සැපයක් විඳින්න. මිහිරි සැපය විඳින ගමන් මිහිරි හේතුව නැති වෙලා එන දුක වළක්ව ගන්න හිත පිරිසුදු කරගෙනත් ඉන්න. එතකොට එයා ඉන්නේ හැමදාම සැපේ. ඇයි? කාරණා දෙකකින්. මිහිරි හේතුව හදලා තියෙන හින්දා මිහිරි හේතුවල සැපත් ලැබෙනවා. මිහිරි හේතුව නැති වෙනකොට දුක එන ක්‍රමය වළක්වලා හින්දා හිත පිරිසුදු කරගෙන මිහිරි හේතුව නැති වෙච්ච දවසට එයාට දුක එන්නේ. මෙලවත් පරලොවත් දෙකේම එයා සැපසහගතව එතකොට ඉන්නේ. හොඳ උපායක් කියන බුදුරජාණන් වහන්සේ. අද අපි ඉන්න ක්‍රමයට එකයි පුළුවන්. මිහිරි හේතු නිසා සැපයක් ලබන්න පුළුවන්. සැපේ නැතිවීමෙන් එන දුක නවත්තන්න බෑ. ඒක අපි දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කොච්චරද අනුකම්පාව කරන අපි දුක් විඳිනවට කැමති නැහැ. පළවෙනි අධිපියේ පෙන්නවා සැප කියන එක ඇති වෙන හේතුව හදාගෙන සැප හදාගන්නත් කිව්වා. ඔන්න දැන් මෙලෝ සැප හදාගන්න කිව්වා. තවත් අනුකම්පා කළා බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් මේ ඉන්නේ පිහිතලයක් කියන්නේ ලකඩ උල් ටිකක් උඩක ඉන්නවා වගේ කොයිලත් අනිත්‍ය වෙන ලෝකේ ඉන්නේ කෝකට සූදානම්ෙන් ඉඳ වගේ සර්කස් පෙන්වන කෙනෙක් වගේ තමයි අපිව දැක්කේ. සැපය හදාගෙන හේතුව හදාගෙන සැප විඳින්න කිව්වා. ඊට පස්සේ පෙන්වුවා සචිත්ත පරියෝදපන මොකටද මේ පෙන්වන්නේ? සැපය අනිත්‍ය වෙනකොට දුක් නොවන මනසකුත් හදාගෙන ඉන්න දැන්. මේ සැප සහගත හේතු නිසා සැප සහගත ඵලයක් උපදවා ගන්න ඊට පස්සේ හිත පිරිසුදු කරගන්න. එතකොට මොකද මේකෙන් පුළුවන් හිත පිරිසුදු කරගත්තාම මොකද්ද? පුළුවන් සැපේ නොපවතිනකොට දුක ඉන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහට දුක කියන එක වාරණය වෙන ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සචිත්ත පරියෝදපණම් කියලා. හිත පිරිසුදු කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. හිත අපිරිසිදු වෙලා තියෙනවා අපේ ක්‍රම දෙකකට. මොකද්ද ක්‍රම දෙක? නීවරණ ධර්මයන්ගෙන් සහ අනුශය ධර්මයන්ගෙන්. නීවරණ සහ අනුශය කියන ධර්මතා දෙකෙන් අපේ හිත අපිරිසිදු වෙලා තියෙනවා. නීවරණ කියනකොට දන්නව නේද? කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙමිද්ද උද්ධත කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මතා පහිනුත් හිත අපිරිසිදු වෙලා තියෙනවා. අනුශය කියලා තියෙනවා. දිට්ඨානුශය, විචිකිච්ඡානුශය, කාමරාගානුශය, පටිඝානුශය, මානානුශය, අවිජ්ජානුශය, භවරාගානුශය කියලා අනුශය ධර්ම හතක් තියෙනවා. මේ ධර්මතා දෙකෙන් අපේ හිත අපිරිසිදු වෙලා තියෙනවා. මේ දෙආකාර අපිරිසිදු බව දුරු කරගන්නට දෙආකාර ක්‍රමයක් වෙනවා හිත පිරිසිදු කරගන්න. ඒ තමයි සමත විදර්ශනා කියලා. සමත භාවනාව වඩලා නීවරණ ධර්මයන් දුරු කරලා හිත පිරිසිදු කරගන්න ඕනේ. විදර්ශනා භාවනාව කරලා අනුශය ධර්ම දුරු කරලා හිත පිරිසිදු කරගන්න ඕනේ. මෙන්න මේ සචිත්ත පරියෝදපණම් කියලා කිව්වේ හිත පිරිසිදු කරගන්න කියලා. ඔන්න ඔය හිත කියන එක අපිරිසිදු වෙලා තිබුණොත් අමිහිරි හේතු හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ඊට පස්සේ මිහිරි විපාක නැතිවීමෙන්
දුක එන මිහිරි හේතු රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. මිහිරි හේතුකට උපදින්න ඉපදිලා මිහිරි හේතු අමිහිරි හේතු කියන දෙකම නොඉපදින තැනකට මනස ගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හිත පිරිසිදු නොවුනොත් වෙන දේ මොකද්ද? හේතු හැදෙනවා. හේතු හැදුනොත් අමිහිරි ඵලය කෙලින්ම දුකයි, මිහිරි ඵලය නැති වෙනකොට දුකයි. එතකොට හේතු නොහැදුනොත් අමිහිරි ඵලයේ නොඉපදීම සැප, මිහිරි ඵලයේ නැති නොවීම සැප. එතකොට හේතු සකස් නොවෙන්න නම් හිත පිරිසුදු වෙන්න ඕන. හිත පිරිසුදු වෙන්න ක්‍රම දෙක තමයි සමත විදර්ශනා කියලා. ඊට පස්සේ සමත විදර්ශනා කියන මෙන්න මේ ක්‍රම දෙකට හිත පිරිසුදු වුණාම හේතු සැකසෙන්නේ නැහැ කියලා කිව්ව කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම නැත්තම් විපාක නැහැ. ජරා මරණ නැහැ. සචිත්ත පරියෝදපණං කියලා කොහොමද හිත පිරිසුදු කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කළා. කොහොමද හිත පිරිසුදු කරගන්නේ? අනුශය ධර්මයන්ගෙන් සහ නීවරණ ධර්මයන්ගෙන්. අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්න දේශනා කළා තියෙනවා කමඨහං 40. සම 40 කමඨහං කියලා කියන්නේ කමඨහං 40. ඊට පස්සේ මේ කමඨහං 40න් ඕනම එකක් වඩලා නීවරණ ධර්ම දුරු කරගෙන හිත පිරිසුදු කරගන්න පුළුවන්. මේකට කියනවා සමත කමඨහං. සමත කියලා කියන්නේ මොකද්ද? සමතයකටපත් කරනවා. හිතේ දැන් ඔය අපි රණ්ඩුවක් හරි ඇති වුණාම කියන්නේ ඔය ලංකාවේ සමත මණ්ඩලයකට එක යනවා කියන්නේ. ඒ වගේ විසිරුණු දෙයක්, ඇවුස්සුණු දෙයක් සංසිඳවන එකට කියන සමත මණ්ඩලයකට අරන් යනවා. එතකොට මේ සමත භාවනා වඩලා නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්න එක ක්‍රමයක් පුළුවන්. ඒකෙදි අද බොහෝ ක්‍රම භාවනා විදි තියෙනවා. ඒ එකකවත් ගොඩාක් තැන්වල භාවනා තියෙනවා. ඒ එකක්වත් වැරදි කියලා මම දකින්නේ නැහැ. ඒ හැම එකකම හිත පිරිසුදු කරගන්න පෙන්වන ක්‍රම හරි. ඒව ගත්තට කමක් නැහැ. එතකොට ඒ ක්‍රමයකට ඉගෙනගෙන උත්පත් වලින් හරි අරගෙන හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අනුශය ධර්මය දුරු කළා හිත පිරිසුදු කරගන්න ඕනේ. අනුශය ධර්මය දුරු කළා හිත පිරිසුදු කරගන්න තියෙන්නේ මොකෙන්ද? විදර්ශනාවෙන්. එතකොට මෙන්න මේ විදර්ශනාව ගැන නම් මට පොඩි යමක් මතක් කරන්න තියෙනවා. කියන්න තියෙනවා. ඒකෙදි විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දැකීමක්, විශේෂ දැකීමක්. මෙන්න මේ විදර්ශනා කියන ධර්මතාවය මත තමයි නිවන් මඟ නැත්තම් මේ හේතුඵල ධාමෙන් මිදිලා ජරා මරණ දුකෙන් මිදෙනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ හිත වැඩිම මත නෙමෙයි. දර්ශනීය මත, ප්‍රඥාව මත. ඒ නිසා මේ ටික මම හැමෝගෙම අවබෝධයත් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා. විදර්ශනාව කියන එක ඔයගොල්ලෝ ප්‍රශ්න අහලා තේරෙන විදිහට විදර්ශනාව කියන ධර්මතාවය මොකක්ද කියලා අපි ටිකක් කතා කරමු. ලෝකේ බොහෝ දෙනෙක් තමන්ගේ අදහසක් කියනවා. මම මෙතනදී ගොඩක් දුරට කියන්නේ හිතන්න න්‍යායක් උගන්වන ඕගොල්ලන්ට. ඒ කියන්නේ මේකේ නිවැරදි ක්‍රමය මොකක්ද කියලා බලන්න මාත් අදහසක් දෙනවා. කාරණාවක් කියනවා. අපි ටිකක් බලමු දැන් විදර්ශනා කියන වචනේ තේරුම ගත්තාම විශිෂ්ට දැකීමක්, විශේෂ දැකීමක්,
කුමකට වඩා විශිෂ්ටද? සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂයි. එහෙම නේද? දැන් මට කියන්න බලන්න අපි කාටද පුළුවන් හරියට විදර්ශනා කරන්න? විදර්ශනාව ගැන නිකන් හරි කියන්නේ? ඔව් ඉන්ද්‍රිය 6 ඉක්මවල අපි කොහොමද දකින්නේ? හරියට අපිට විදර්ශනා නුවණ ඇති වෙන්න ඕනේ. මම හිතත් වශයෙන් පේන්නේ දැන් මොකක් හරි නැති වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ දුකක් කියලා. ඒක මගේ දුක නෙමෙයි. කොහොමද හිත ඒක දුකක්. මගේ දුක නෙමෙයි. මගේ කියලා ගත්තම තමයි ඔක්කොම වෙන්නේ. ඔව් නමුත් ප්‍රශ්නේ නෑ. ඒක හරි. මගේ කියලා නොගන්න ඕනේ. මරණාසන්න මොහොතේදී අවීචී ගිනි දැල්ලක් පේනවා. කවුද අපි මගේ කියලා ගන්න කැමැත්තේ? කවුරුත් ගන්නවද දුක්ඛු කූරු කටුකු තියුණු පිච්චෙන අරමුණ මගේ කියලා ගන්නවද? කවුද ගන්න අත උස්සන්නවට? මගේ කියලා කැමැත්තේ. මරණාසන්න මොහොතේ අවීචී පිච්චෙන ගිනි දැල්ලක් කියන්නේ. මේක මගේ කියලා ගන්නවද අපි? අනිත්‍ය ස්වභාවය. හරි මං කියන්නේ ගන්නවද ඒක මගේ කියලා? නමුත් ගිනි දැල්ල පෙවුණා නම් ඇති විඥානේ පිටනවා අපේ. ආය අනිත්‍ය මුකුත් තේරෙන එක නිමිත්තක් තිබුණා නම් ඇති. නිමිත්තයි උනේ. නිමිත්තම අපි පිළිගත්තා. ඒ තරම් ගැඹුරකට යනවා. තණ්හාව දුකට හේතුවයි කියන මම කියමු. අපි කිසියම් කෙනෙක් ඒ මොහොතේදී ඇති වෙන මහා පිච්චෙන ගිනි දැල්ලට මගේ කියලා කැමැත්තෙන් ගන්නන්නේ නේද? නමුත් මෙහෙම අපි ඇහි ලෝකي අල්ලන්නේ අපි හිතාගෙන මේ අතින් ඇල්ලීමයි කියලා නෑ. ලෝකي අල්ලන්න ක්‍රම 6ක් තියෙනවා අපිට. ඇහැක් තියෙන රූප අල්ලගෙන ඉන්න. රූප අල්ලගෙන ඉන්නකොට මෙහි අතහැරනොත් කෙලින් මෙතන ඉන්නේ අපි. කන තියෙන ශබ්ද අල්ලගෙන ඉන්න. ශබ්දය ඇහෙන ගමන් මරන කෙලින් මෙතන. නාසයේ තියෙන ගන්ධය අල්ලන්න. දිව තියෙන රස අල්ලන්න. කය තියෙන ස්පර්ශ අල්ලන්න. මනස තියෙන ධර්මාරම්මන. ඔය ආයතන හයෙන් කුමන හෝ නිමිත්තක් ඇති වුණා නම් ඇති මොකද්ද? විඥානේ පිළිගන්න. නිමිත් සියලු සංස්කාරයෝම නිමිත්තක් කියලා දකින්න. කුමන හෝ නිමිත්තක්. පාරේ වැටලා තියෙන ගහක කොළ කෑල්ලක්. මුකුත් ඉදිරිපත් වුණේ මරණාසන්න මොහොතේ ඔච්චරයි දැක්ක කියන්නේ. ඔය ඇති ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට කැමැත්ත කියලා අපි හිතන විදිහට නෙමෙයි. මම ඔකට උපමාවක් කියන්නම්. කැමැත්ත කියනකොට අද අපි යමකට සතුට වෙන ගතිය දකින්න එපා. මම කෙනල්ලා දානවා මෙතෙන්ට සම්පූර්ණ අසුචි ගෑවිලා දුරු ගන්ධේ බැරි පණුව නලියන ලොකු ලණු කැල්ලක් අසුචියක් ඔබලා ගෙනල්ලා දානවා. ඔයගොල්ලෝ කවුද කැමති ඕක අල්ල ගන්න කරේ දා ගන්න? කැමතිද? අල්ල ගන්නවද? හොඳට බලන්න ඇත්තටම චුට්ටක්ක තණ්හා ගන්නවද කියලා බලන්න. චුට්ටක්ක තණ්හා. එන ඔයගොල්ලෝට තණ්හා නැතුව ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒද මම කියන තණ්හාව තියෙනවා කියලා. ඒක එහෙම හොයන්න ඕනේ මෙහෙම. ඒකයි මේ අපිට පේන මට්ටමනේ. ඔන්න අපි ලොකු පර්වතයක් උඩ ඉන්න වෙලාවක් කියන්නකො. මහා විශාල හුළඟකට ඇවිල්ලා අපි වැටෙන්න යනවා. එතන තියෙන්නේ අසුචි ගෑවිච්ච පණුව ගහපු වැල් කෑල්ලක් තියෙනවා. එල්ලෙනවද නැද්ද? දැන් අසුචි ටික කියලා බලනවද? එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. එල්ලෙන එක කැමැත්තද නැද්ද? ඉතින් ඕගොල්ලෝ තණ්හා නොකරන මේ වෙලාවට අල්ලන්න තියෙන්නකො. දැන් මේ ඇල්ලීම ඒකට කැමතිද නැද්ද? පස්සේ අත හොද ගන්න පුළුවන් කියන තැනකින් හරි එල්ලෙන්නේ නැද්ද? එල්ලෙනවනේ. මේ පරිසරයට සාපේක්ෂව දැන් තණ්හාව නැහැ. හොඳට මතක තියාගන්න තණ්හාව කියන එක උපදින්නේ ඒ පරිසරයට සාපේක්ෂව මිසක අද අපි ගන්න තීන්දුව తీරන හරියන්නේ නැහැ. මේට වඩා පිරිසිදු පරිසරයට සාපේක්ෂව ওই වැල් කැලලට අපි දැන් කැමති නැහැ. හැම වෙලාවෙම අපි යමකට කැමති වෙන්නේ ඊට අදාළ වටපිටාවට අනුවයි කියන එක හොඳට මතක තියෙන්න ඕනේ. අවස්ථාවට හෝ ඉදිරිපත් නො වැල් කැලලක් හම්බ වුණේම නැත්තම් මොකද කරන්න වෙන්නේ? වැටෙන්නම වෙනව නේද? වෙනවා. ඒ වගේ මරණාසන්න මොහොතේදී මේ
කොහොම අල්ලන්න තැනක් නැතිවම හරියට ප්‍රපාතයක්මයි. මේ නිමිති සහිත ලෝකයකට. ආහු වෙන්නේ මොකද්ද ආයේ ගිනිදල් කල්පයක් අපායට හැඳ තියෙන එහෙම එකක් නැහැ. කෙලින්ම අල්ලගන්න. දැන් ඔන්න මේකට තණ්හාව නොකරනවා තණ්හාව කරනවා කියතියවද්ද අපි හිටියේ. වැටෙන්න යන වෙනුවට අල්ලගත්තා. වෙන්න තියෙන ඔක්කොම වෙලා නේද? ඒ වගේ හොඳට බලන්න කුමන හෝ නිමිත්තක් හිටියොත් මොකද වෙන්නේ? විඥානේ පිළිගන්නවා. දැන් ඒ තුල මම මගේ කියලා ගන්නවා කියන 아무තු කතාවක් හිතන්නවත් එපා. ඒ නිසා ඔයගලන්ට ජීවත්වයේ ඉද්දී හැම රූපයකින්ම මිදිලා හැම ශබ්දයකින්ම හැම ගන්ධකින්ම හැම රසකින්ම හැම ස්පර්ශයකින්ම හැම පොට්ටබ්බයකින්ම ඉපදිලා අනිමිත්ත බව ඔයගොල්ලෝ අහලා ඇති නිවනට කියනවා නම් තුන අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. ඔන්න අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන සමාපatti තුනෙන් එකක් උපදවාගෙන ඉන්න පුළුවන් නම් වශයෙන් කිව්වට එකම තැන. අන්න මරණ කිසිම නිමිත්තක් නැති නිසා අනිමිත්තයි. අන්න යන්න තැනක් නැහැ. ඉන්න තැනත් අතහැරෙනවා අල්ලන්න දෙකුත් නැහැ. නවන්නත්ති සම්භවං කල් ඇතුවමයි භවය අතහැරලා තියෙන අලුතෙන් යන්න තැන. ඉන්න එකත් අතහැරෙනකොට අල්ලන්න දෙකුත් නැති වෙනකොට නිබ්බන්ත දීරා යතයන්ත දීපු. ඒ දීරයන් වහන්සේ නෙවුණා පහනක් නෙවුණා වගේ. හරියට විදර්ශනා කළොත් ඔතෙන්ට එන්න පුළුවන්. හැබැයි ඊගාව තියෙන අමාරුම දේ තමයි මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඔය නිමිති නැතුව ඉන්න කියලා මම කියන්නේ අස්කන් ඔක්කොම තවහගෙන පැත්තකටලා ඉඳගෙන එහෙම නෙමෙයි. ඒකයි ඊගාව තියෙන ප්‍රශ්නේ. සාමාන්‍ය මේ ලෝකයා ජීවත් වෙන විදිහටම ජීවත් වෙවි. කිසිම නිමිත්තක් නැතුව රූපේ කියන නිමිත්තක්ම නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. පුළුවන්ද? එහෙම පුළුවන් නම් ඔයගොල්ලන්ට විදර්ශනා ඥානෙ තියෙනවා. එහෙම බැයි නම් විදර්ශනා ඥානෙ නැහැ. පුළුවන් කිව්ව මම මේ තර්කයක් කරනවා නේ මට ඕනේ අවංකවම යහපත කියලා දෙන්නලු. මොකද එක නිමිති මාත්‍රයක් ඇති සසර ප්‍රතිසන්දියට යන්න ඔයගොල්ලෝ පිළිගන්නව නම් පිළිගන්න මේ සංකත ධාතුවේ කුමන හෝ නිමිත්තක් තිබුණොත් විඥානය නොපිහිටා ඉන්න අහලා ඇති. රූපය විඥානටිතිය, වේදනාව විඥානටිතිය, සංඥාව විඥානටිතිය, සංකාරය විඥානටිතිය. විඥානයේ පිහිටන තැන ප්‍රතිසන්දි හිතට කුමන හෝ රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංඛාරයක් ඇති වුණු විඥානයේ පිහිටයිද නැද්ද? පිහිටනවා. අපි මෙතෙන්දී ඕනේ සත්පුරුෂය වෙන්න ඕනේ. මාත් සත් අදහසින් කියන මට ඔයගලන්ට යමක් කියලා මම ඉහෙලින් හිටිය කියලා මට ඇති වෙන්නේ නැහැ. මම ලංකාවේ ඉන්නේ. මට තේරුමක් නැහැ. ඒව මට ඕනෙත් නැහැ. මම මේ කලන අදහසින් මේ ටික කියන්නේ කවුරු කුමන තැනකින් කිව්ව වුණත් වැරදුනොත් අපි බේර ගන්න කවුරුත් නැහැ. හොඳට හිතන්න මේක වෙනවද නැද්ද කියන එක කියලා. මම කියන්නේ ලෝකෙන් ඊතර දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. ඒකට කියනවා ලෝකෝත්තරයි කියලා. හැබැයි මරණයෙන් පස්සේ නෙමෙයි. ජීවත් වෙද්දීම. ලෝකයා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වලට කියනවා ආරාම කියලා. ඇහැ රූපය ආරාම කරගෙන පවතින්නේ. කන ශබ්දය ආරාම කරගෙන පවතින්නේ. නාසය ගන්ධය ආරාම කරගෙන පවතින්නේ. එතකොට අපි ලෝකෝත්තර දර්ශනයක් තියනවා නම් විදර්ශනා නම් විශිෂ්ට දර්ශන ලෝකයේ දර්ශනයට වඩා විශිෂ්ටයි නම් ඇහැ පරිහරණය කරන්න ඕනේ ලෝකයාගේ මට්ටමින් මිදිලා. ලෝකයේ ඇහෙන් රූපය දකින්නකොට ලෝකෙට පුළුවන් ඇහෙන් රූපය දකින්න නේද? මට පුළුවන් වෙන්න ඕනේ රූපයෙන් මිදිලා මේ ඇහැ පරිහරණය කරන්න. ලෝකයා කනෙන් ශබ්ද අහමින් ජීවත් වෙනකොට මට පුළුවන් වුණොත් ශබ්දයෙන් මිදලා කන පරිහරණය කරන්න. පුළුවන් දෙයක්. පුළුවන් නම් අපිට සතුට වෙන්න පුළුවන්. ඇත්තටම අපි ලෝකෙ මිදිච්ච දර්ශනයක් තියෙනවා කියලා. බැයි නම් අපි අවංකවම දැනගන්න ඕනේ අපි තාම දක්ෂ නැහැ. තව පැත්තක් මම කිව්වොත් ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදිමින් හෝ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කියලා හතර ඉරියව්ව තියෙනවා. මේ හතර ඉරියව්ව ලෝකෙ.
කාටද පුළුවන් ඔය හතර ඉරියව්වෙන් එක ඉරියව්වක පරිහරණය නොකර ජීවත් වෙන්න? ඔයගොල්ලෝ මට කියයි ආන්දර විහිළු කරනවා කියලා. මොකද එහෙම හිතන්න දන්නේ නැත. හැබැයි ලෝක කෙනෙකුට ඔය හතරෙන් මිදිච්ච පැවැත්මක් ගැන හිතා ගන්න බැරි නම් පුදුමයක් නෙමෙයි. මොකද ඔය ඉරියව් හතර ලෝකේ. එතකොට ඒකෙන් කියනවා එයාට ලෝකෝත්තර දර්ශනයක් නැහැ කියලා. ලෝකෝත්තර දර්ශනයක් තියනවා කියනකොට මේ හාමුදුරුවෝ කිව්වේ මේක නේද කියන එක ටක් ගාලා තේරෙන ඕන කෙනෙකුට. මේ විහිළුවක් එහෙම කරනවා නෙමෙයි. ඒ ජීවිතයේ ඉඳගෙන දුක් විඳින්නෙත් නැහැ, හිටගෙන දුක් විඳින්නෙත් නැහැ, නිදාගෙන ඉන්නේ ඉරියව්වේ දුක් විඳින්නෙත් නැහැ, ඇවිදින ඉරියව්වේ දුක් විඳින්නෙත් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ කියන හතර ඉරියව්වෙන් මිදිලා, ලෝකෙන් මිදිලා. මොකද මේ ශාසනය වටින්නේ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨය නිසාමයි. හැම ශාසනයක්ම පෙන්වන්නේ මරණයෙන් පස්සේ විමුක්තිය. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙන් පහළ වුණේ නොපෙනෙන දෙයක් පෙන්වලා පොඩි ළමයි වගේ අන්න පුතේ හඳමාම කියලා රවට්ටන්න නෙමෙයි. එහෙම ඕනාවක් නැහැ. දුක් විඳින ජීවිතේ පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පළක් නැහැ කියන තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය හෙව්වේ. ජීවත් වෙන ටිකේ ලෙඩ වීම, ජරා මරණ ඔක්කොම දුක් විඳලා මරුණහම නම් දෙවියන් වහන්සේ ගාවට හෝ නැතිනම් ස්ථිර තැනකට ගිහලා දුක නැති ඉන්න පුළුවන් කියලා මේව ඔක්කොම ඇදහිම විශ්වාස කරන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපිටත් මේ ශාසනය අනිත් ශාසන වල අතර වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් විඳින වෙලාවට දුකෙන් මිදෙන්න ඕනේ. දැන් මේ ජීවිතේම දුකෙන් මිදෙන ක්‍රමයක් වෙන්නේ. ලෝකයේ තුල එන දුක නවත්තන්න බෑ ලෝකේ ඉඳගෙන. ලෝකෝත්තර සිද්ධියක් වෙන්නේ. මේ ඔක්කොම වචන විතරයි වෙන එක තැනකට එනවා. මම කතා කරන මේ ඔක්කොම අර්ථ එකයි. ඒතර මම මේ කිව්වේ එකයි විදර්ශනාව ගැන මම යමක් කියන්න කියලා විදර්ශනාව කියන එක කළොත් හරියට ඒ විදර්ශනා නුවණ නිසාම මාර්ගඥානය නිසාම ඵලඥානය එනවා කියන එක වළක්වන්න බැරි වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට මේ විදර්ශනා කියන එක අපි තෝර ගන්නවා. එහෙම තේරුනේ නැත්නම් එහෙම තාම අපිට බැයි නම් ඒ කියන්නේ තාම අපි මාර්ගඵල පැත්තකින් තැබෙවා විදර්ශනා ඥානෙවත් නෑ අපිට. විදර්ශනා ඥාන තියෙනවා සම්මර්ථ ඥානෙ ඉඳලා උද්‍යව ඥානෙ, භංග ඥානෙ, බාතිපට ඥානෙ, ආදීන ඥානෙ, මුංචිත කම්මිතා ඥානෙ. එතකොට මේ විදිහට මේ අනුලෝම ඥානෙ, සත්‍ය අනුලෝම ඥානෙ දක්වා ඇවිල්ලා මාර්ගඵල කියන මට්ටමට එනවා. එතකොට මේ මාර්ගඵල පැත්තකින් තිබේවා මේ මුල් ටිකවත් නැහැ. කෙනෙකුගේ ඔය නම් නැති වෙන්න පුළුවන්. නමුත් ජීවිතෙන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ ඔන්න ඔය තැන පැහැදිලි කරගන්න. ඔය විතරක් නෙමෙයි. ඔකේ තව පුදුමාකාර වටිනා ලක්ෂණ ටිකක් තියෙනවා. ඔය විදර්ශනා ඥානය හරහා සම්පූර්ණම ලෝකයට අයිති නැති ලෝකයේ තියෙන සියලුම දුකෙන් මිදෙන මනසක් හදලා දෙනවා. මේ හිත පිරිසුදු කරගන්නවා අනුශය ධර්මයේ දුරු වෙන්න කියන තැන ලේසි නෑ. මොකද ලෝකෙ තුල නීවරණ ධර්මයන් දුරු කළා හිත පිරිසුදු කරගන්න කාටවත් පුළුවන්. අනුශය ධර්මයේ දුරු කළා හිත පිරිසුදු කරගන්නවා කියන එක අපහසුයි. ඉතින් මම මේ විදර්ශනාව ගැන පොඩි හැඳින්වීමක් විතරයි කළේ. විදර්ශනාව කළේ නෑ, පින්නේත් නෑ. වෙලාව ගිහිල්ලා තියෙන නවත්තලා හෙට දෙඳලා සිල් ගන්නකොට විදර්ශනාව කියලා දෙන්නද? එහෙනම් නවත්තන්නද ඊටු ටික තව ටිකක් කියන්නද? වෙලාව ප්‍රශ්නයක් නැද්ද? එහෙනම් මෙතනදී හොඳට අපි එක කාරණාවක් දකින්න ඕනේ. මොකද විදර්ශනා කියලා කියනකොට විශිෂ්ට දැකීමක් කුමකට වඩාද ලෝකයට වඩා විශිෂ්ටයි. එහෙනම් ලෝකයට වඩා විශිෂ්ට දැකීම එන්නේ මොකේද? ඇහැ පරිහරණය කරනකොට, කන පරිහරණය කරනකොට, නාසය පරිහරණය, දිව පරිහරණය කරනකොට, කය පරිහරණය කරනකොට, සිතුවිලි පරිහරණය කරනකොට. කොහොමද මේ දැකීම ගන්නෙ? මෙන්න මෙතනදී විදර්ශනා කියනකොට එක කාරණාවක් මතක තියාගන්න ඕනේ.
විශිෂ්ට මානසිකාරයක් එහෙම නෙමෙයි. ඒ කිව්වේ අද අපි විදර්ශනා කරන්න දන්න ක්‍රමය මම ඉස්සලා ටිකක් කියන්නම්කෝ. දැන් මෙතන වීදුරුව තියෙනවා නම් මේක හරිද කියලා බලන්න ලෝකේ. වීදුරුව තියෙනවා නම් මේ වීදුරුව මම මේ වීදුරුව මගේ කියලා කෙනෙක් ගන්නවා. ඒක වීදුරුවේ වැරදි පැත්ත. මේක මම මගේ කියලා ගන්න එක වැරදි කියලා අපි මේ වීදුරුව කියන තැන තියෙන සතර මහා ධාතුනේ නැත්නම් මේක ධාතු මාත්‍රයක් නැත්නම් මේ වීදුරුද අනිත්‍ය වෙනවානේ මේක මේ විදිහට තමයි අපි විදර්ශනා කරන්නේ. එහෙම නේද? කොයිට එහාවක් අපි දන්නේ නැත්නම් මේ වීදුරුවට උනත් කැමති උනොත් දුක එනවා නේද? වීදුරු උනත් කැඩෙන්න බිඳෙන්න පුළුවන් නේද? නැත්නම් මේක කැලි කැලි කඩලා මේක වීදුරුවක් නෑ නේද? කියලා ওই විදිහට අපි විදර්ශනා කරන්නේ. දැන් හොඳට බලන්න අනිත් කෙනා වීදුරුව කියලා දැකලා ඒක මම මගේ කියලා ගත්තා. මම වීදුරුව කියලා දැකලා ඒකට කැඩෙනවා බිඳෙනවා අනිත්‍යයි කියලා හිතුවා. අපි දෙන්නගේම දර්ශනීය සමානද නැද්ද කියලා බලන්න. එයයි මයි දෙන්නම දැක්කේ වීදුරුව. වීදුරුව කියලා දැකලා දැකපු එක ඇතුලේ මානසිකාරය වෙනසක් නෙමෙයිද මේ තියෙන්නේ අපේ. තේරෙනවද මම කියන්නේ? දැන් මම විදර්ශනා නම් අරයත් විදර්ශනා එහෙනම්. දර්ශනීය මට විශිෂ්ට එකක් නම් එයාට විශිෂ්ට එකක් නෙමෙයිද? මම කියන එක තේරෙනවද? දැන් වීදුරුව කියලා දැකලා දැකපු එක ඇතුලේ අපි දෙන්න මානසිකාරයෙන් බෙදිලා. හැබැයි ඒකේ වෙනසකුත් තියෙනවා. ආර්යයට ඒකේ දුක එනවා අකුසල්, මට මේකේ සැප එනවා කුසල්. ලෝකේ තුල කුසල අකුසලේ ભેදේ දිනනවා දැන් මෙතන. හොඳ නරක තියෙනවා. මං හිතුව පැත්ත හොඳයි, තණ්හාව අඩු වෙලා කෙලෙස් අඩු වෙලා මට කුසලයක්. ආර්ය හිතුව පැත්ත නරකයි, කෙලෙස් ඇති වෙලා ඒක ලෝකේ නරකයි. වීදුරුව කියන එක පදනම් වෙලා හොඳ නරක කියලා බෙදිලා. ඒක පිළිගන්නවද? පිළිගන්න. නමුත් අපි දෙන්න හොඳ නරක කියන දෙකේ අන්ත දෙකක ඉන්නවා මිසක අපි දෙන්නම එකම ටැංකියක නෙමෙයි දෙන්නේ. අපි මේ නමුත් මේ ශාසනේ මේ විදර්ශනාව නැත්තම් ලෝකේ කියන එක හොඳ නරක කියන දෙකෙම මිදෙන්න ඕනේ නේ. අහලා තියෙන දෙක සබ් පුඤ්ඤ පාප පහිනස්ස කුසල කුසල දෙකෙන් අතර හොඳ නරක හොඳ කියන එක එකාන්තයක්. නරක කියන එක තව අන්තයක්. කෙනෙකුට මේ හොඳ සහ නරක කියන දෙකෙන් ඈතර වෙන්න පුළුවන් වුණා. හොඳයි කියන කෙනා සැප පැත්ත ඇසුරු කරනවා. නරකයි කියන කෙනා දුක පැත්ත ඇසුරු කරනවා. නේද? දුක කියන්නේ අත්කිලමතාන යෝගී, සැප කියන්නේ කාමස්කල්පන යෝගී. අන්තිමට අපි නොදන්නවා වුණාට හොඳ සහ නරක කියන එක වක්‍රාකාරව ඇවිල්ලා තියෙනවා. සැප සහ දුක කියලා සැප සහ දුක කියන දෙකේ වක්‍රාකාරක ඇතුළත කියලා තියෙනවා කාමස්කල්පනසෝ අත්කිලමතාන යෝගී කියන්නේ. ඒ වචන නැතිනොට අර්ථය මෙතන තියෙන්නේ නෑ. අපි විඳින සැපේ තියෙනවා කාමසුඛල්කාන යෝගී. අපි විඳින දුකේ තියෙන අත්කිලමතාන යෝගී. එහෙම නැතිනම් උපේක්ෂාව නෙමෙයි අපි නිවන් දකින්න යන්නේ. නේද? එතකොට මෙතනදී විදර්ශනා කියනකොට මම කියන්නේ ඕක වැරදි. මේ පේන දර්ශනයම වෙනස් වෙන්න ඕනේ කියලා. දර්ශනයේ සමාන වෙලා ඒක ඇතුළේ හිතීම විදර්ශනා වෙලා නැහැ. විශිෂ්ට මානසිකාරයක් විතරයි විදර්ශනාව කියලා කියන්නේ දර්ශනයම වෙනස් වෙන්න ඕනේ කියලා. මම ඒකට පොඩි උපමාවක් කියන්න තමයි ඔයගොල්ලෝ අහලා ඇති. ත්‍රිසංගත සත්තු ඉන්නේ මේ මුවෙක් වගේ සතෙක් ගන්න. දැන් කාන්තාරේදී කාන්තාරේ ඉන්නවා වැලිමුව කියලා જાතිය. ඒ වැලිමුව කාන්තාරේ ඈත බැලුවහම වතුර වගේ පේනවා. තේරෙන්නේ? දැන් ඔන්න මුවාට වතුර වගේ පේනවා. පේනකොට එයා හිතන්නේ Tamanට ජලය වගේ පේනවා. එතන වතුර තියෙන හින්දායි වතුර වගේ පේන්නේ. Tamanට පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා එයා හිතාගෙන ඉන්නේ. ඒකේ ලක්ෂණය තමයි වතුර පිපාසිකුත් හැදෙනවා. වතුර පිපාසිය හැදෙනකොට වතුර වගේ පේනවා. වතුර වගේ පේනකොට පේන වතුරක් තියෙනවා කියලා හිතෙනවා. පිපාසියත් හැදෙනකොට වතුර වගේ පේනකොට පේන වතුරක් තියෙනකොට දුවන්න තු ඉන්නවද? ඉන්න පුළුවන්ද? දුවනවා. මොන දැන් එයා දුවනවා. දැන් කර්මයට හැදුණු ඒ හැමයි අපිට තියෙන්නේ.
ඒ අරමුණේ. ඒ හැමයි අපිට තියෙන්නේ. අපිත් මෙහෙම බලනවා. මිරිඟුව වගේ ජලයේ වගේ අපිට පේනවා. හැබැයි අපේ දර්ශනය වෙනස්. අපි කියනවා තියෙන්නේ මිරිඟුව ජලයේ වගේ අපිටනේ පේන්නේ කියලා අපි දකිනවා දැන් දර්ශනයම. ඒ කියන්නේ අපි අපිටනේ පේන්නේ කියලා හිතන්නවත් ඕනේ මේ ඇහින් බලනකොට අපි දන්නවා. දර්ශනය කියන්නේ ඒකයි. හිතුවේ නෑ ආය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්වත් හිතුවේ නෑ. දර්ශනය කියන්නේ දැකීමම. අපිට වතුර පිපාසයක් ඇති වෙනවා. ජලයේ වගේ පේනවා. හැබැයි අපි හැංගිම තියෙන පේුණාට තියනව නෙමෙයිනේ. දුවනවද? දැන් තණ්හාවට ඉඩ තියනවද? නෑ. එකම දර්ශනයේ එක්කෙනෙක් වතුර පිපාසය ඇතිලා මිරිඟුවේ ජලය හොයාගෙන දුවනවා. අපි ජලය හොයාගෙන දුවන්නේ. දැන් මොන අරයට වෙන අවඩ බලන්න වතුර පිපාසය ඇතිලා වතුර නැති තැන මිරිඟුවේ ජලය කියලා දුවනකොට වතුර නැති තැන වතුර ඇති බවට දුවනකොට වතුර නොලැබීම නිසා දුකත් වෙහෙසත් එන්නෙම වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. සැබෑවටම වතුර හොයාගන්න යම් අවස්ථාවක් තැනක් තියෙනවනේ ඒකද නැති වෙනවා. බොරුව පිටිපස්සේ යනවා බොරුව ලැබෙනව විතරක් නෙමෙයි යහපතද අතහැරෙනවා. ඒ දෙකම වෙලා නේද අරයට. දැන් වතුර පිපාසය ඇති වෙනවා ජලය වගේ පේනවා. පේනකොට පෙවුනට තියනවා නෙමෙයිනේ කියලා දන්න නිසා අපි මිරිඟුව පිටිපස්සේ බොරුව පිටිපස්සේ යන්නෙත් නැහැ. දුක ඇති වෙන විදිහට යන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි ජලය කියන තැනක් තියෙනවා හොයාගන්න ඉඩ ඉතුරු වෙලා අපිට නේ. අයහපතේ නොයදලා යහපත ලබා ගන්නත් ඉඩ ඉතුරු කළා නේද? එකම දර්ශනීය වෙනස්කම් ලොකු වෙනසක් කරලා තියෙනවද නැද්ද? තියෙනවානේ. ලොකු වෙනසක් වෙලා තියෙනවද? තියෙනවා. නමුත් උතනදී තිරිසංගත සතත් වතුර වගේ දකිද්දී තියෙන්නේ වතුරයි තියෙන වතුරයි පේන්නේ පේන වතුරයි තියෙන්නේ කියලා තිරිසංගත සතත් දකිද්දී අපිත් එහෙමම දැකලා අනේ මේ වතුරත් අනිත්‍යයි නේද? ඕකට තණ්හා කිලෝ දුක එනව නේද කියලා හිතුවනම් හරිද අපි? හිතනකොට වෙන්න ඕන ටික වෙලා නේද දැන්? අන්න ඔය උපමාව මතක තියාගන්න මේ පේන අරමුණ ලෝක කෙනාටත් විදර්ශනා යෝගියට දෙන්නට මේක වගේ පේන්නේ. ලෝක කෙනා තිරසංගත සතා වගේ ඉදිරියෙන් තියෙන දෙයමයි පේන්නේ, පේන දෙයමයි තියෙන්නේ කියලා එයා හිතන්නේ. එහෙම හිතිලා වතුර පිපාසයත් ඇති වෙනකොට වතුර වීදුරු ඉදිරිනුත් පෙනෙනකොට පේන වතුර වීදුරුවක් තියෙනකොට අරගෙන නොබිව්වොත් තමයි පුදුමයි. ඉදිරියෙන් තියෙන දේ ගන්න අත දාන ලෝකෙ කෙනත් ඉදිරියෙන් තියෙන දේ පේන දේ බොන්න දුවන තිරසංගත සතත් අතර වෙනසක් නැහැ. මේක සහේතුකයි තර්කානුකූලයි කියලා බලන්න පුළුවන් ඕනේ. ඊට පස්සේ අයි විදර්ශනා කරන කෙනාගේ දර්ශනය ටග්ගල වෙනස්. එයා මෙහෙම දකිනකොට එයා දකිනවා මිරිඟුවේ වගේ මේ අරමුණේ මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේන්නේ නැහැ කියලා ටග්ගල දන්නවා. දැන් දකින මට්ටමටයි මම විදර්ශනා කියන්නේ හිතන මට්ටමට නෙමෙයි. එයා දන්නවා පේන දේ අල්ලන්න බෑ කියලා. අන්නේ ඒ දැකීමට හිත තියලා කෙනෙක් ඔන්න දැන් මම ඔහොම අහගත්තාම ඕගොල්ලන්ට විදර්ශනා නුවණ ආව දැන් ඕගොල්ලෝ ප්‍රායෝගික කරන්න ඕනේ මේක ඇත්තද කියලා බලන්න. දැන් තව තියෙනවා කාරණා. ඇයි එහෙම කියන්නේ? මොකක්ද ඒකට හේතු? තව කොච්චර අපිට පරිසරය තියෙනවා. තර්ක කරන්න පුළුවන්. මේකට හේතු කියන්න ඕනේ කියලා නේද? එතකොට තිරිසංගත සතාට ඒ අරමුණ ඇත්ත වුණාට ඒ අරමුණ වැරදි කියලා භවයේ උසස් වෙච්ච අපිටනේ පේන්නේ. තිරිසංගත සතාට වගේ අපිට මේ අරමුණේ ඇත්ත වෙලා රැවටිලා. දැන් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා. මේ අපිට පේන විදිය වැරදි. පේන දේ අනිකක් තියෙන දේ අනිකක් කියලා පේන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. දැන් මේ බුදුරජාණන් වහන්සේලා දකින්න නිසා තමයි මේක විදර්ශනා මේ කෙලෙස් දුරු වෙන මේ සම්මා දිට්ඨිය ඇත්ත දකින්න කියලා පෙන්වනවා. මොකද ඒකට හේතුව වෙන මුකුත් නෙමෙයි. මේ ඇහැ ගැන අපි දන්නේ නැතුව ඇති. මේ ඇහැ කියලා කියන්නේ නිකම්ම නිකන් ඇහැක් කියව නෙමෙයි.
මේ අපි දන්න විදිය හැක් නෙමෙයි. මිරිඟුව තියෙන තැනක ජලය කියලා පෙන්වුවේ වෙන කාගේවත් හැකියාවක් නිසා නෙමෙයි. ඕගොල්ලෝ දන්නවද මේ ඇහි හැකියාව කියලා? මේ ඇහින් බලනකොට ජලය වගේ පේනවා. ඇහැ ගැන යම් කිසි කෙනෙක් ඉගෙනගෙන තිබුණා විදර්ශනා ඥානෙ තිබුණා රූපය ගැන නෝනෙනවා. රූපය ගැන විදර්ශනා ඥානෙ තිබුණා ඇහැ ගැන එනවා. අපි රූපය ගැන බැලුවට ඇහැ ගැන දන්නේ නැත්තම් ඇහැ ගැන නොදන්න කෙනාට කොහොමද රූපය ගැන විදර්ශනා නුවණ කාවි කියන ප්‍රශ්නයක් කියේ. රූපය ගැන නොදන්න කෙනාට කොහොමද ඇහැ ගැන විදර්ශනා නුවණ කාවි කියන ප්‍රශ්නයක් කියේ. ඇහැ ගැන නොදන්න රූපයෙන් විතරක් බාහිර රූපයෙන් විතරක් විදර්ශනා ඥානෙ එනවද කියන ප්‍රශ්නයක් කියේ. ඔයගොල්ලෝ බලන්න මේ ඇහි හැකියාව තමයි හැඩසටහන් මවල පෙන්වන්න පුළුවන්කම. තේරෙනවද? මම ඔකට අපි කිව්වොත් මේ වීදුරුවට අපි නිල් පාට ස්ටිකර් එකක් ඇලෙවුවොත් අපි වීදුරුව හරහා එළිය බැලුවොත් එළියේ තියෙන දේවල් අපි මොන විදිහට පෙනේද? නිල් පාටට පෙනේ. එතකොට එළියේ නිල් පාට රූප පේන්නේ නිල් පාට රූප තිබුණ හින්දාද? එහෙනම් ඒ නිල් පාට රූප පෙන්වීමේ හැකියාව තියෙන කාටද? වීදුරුවට. මේ වීදුරුවට. නේද? වීදුරුව හරහා බලපු නිසා අපිට එහෙම පේන්නේ. නේද? ඔය වීදුරුවට අපි කහ පාට ස්ටිකර් එකක් කළේ හැම වෙලාවෙම මෙයා තියෙන්නේ මෙයාගේ විදිහට තමයි බාහිර පෙන්වන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ ඇහැට ඉන්ද්‍රිය කියලා කියනවා? චක්කු ඉන්ද්‍රිය කියලා. ඇයි ඉන්ද්‍රිය කියලා කියන්නේ? දර්ශන කෘත්‍යයේ සම්පූර්ණ බලය දරන්නේ මේ ඇහැ. මේ ඇහැ පෙන්වන විදිහට අපිට බලන්න වෙලා මිසක රූපයට ඕන විදිහටවත් අපිට පේන්න බෑ, හිතට ඕන විදිහට බලා ගන්නත් බෑ. මේ ඇහෙන් පෙන්වන විදිහ තමයි අපිට බලන්න වෙලා තියෙන්නේ. මම ඔකට කියන්නේ ගෙදර මිදුලේ වැලි ගොඩක් තියෙනවා නම් අපි හිතාගෙන ඉන්නේ ඉදිරියෙන් වැලි ගොඩක් තියෙන හින්දා අපිට වැලි ගොඩක් පේනවා. අපිට පේන වැලි ගොඩයි මේ තියෙන වැලි ගොඩක් පේනවා කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? නමුත් දැන් අපි ඔක ටිකක් පරීක්ෂා කරලා බලමු මේ ඇත්තද මේ කියන එක කියලා බලන්න මේ හදන්නේ. දැන් මේ වැලි ගොඩට හැමෝටම කියනවා උතන තියෙන වැලි කැටේ අරගෙන යන්න කියලා. හැබැයි වැලි ගොඩ ගෙනියන්න තහනම්. වැලි ගොඩ ගෙනියන්න තහනම්. එක එක්කෙනා වැලි කැටේ අරගෙන ගියොත් ඒ දිහා බලනකොට වැලි ගොඩට මොකක් වෙයිද? දැන් කවුද වැලි ගොඩ ගෙනිච්චේ? කවුරුත් ගෙනිච්චේ. දැන් කාගේ අතේද වැලි කන්ද තියෙන්නේ? දැන් මේ මෙයාගේ අතේ තියෙන වැලි කැටේ දිහා පෙන්වන්න හැකිද කන්ද කියලා? දැන් ඔක්කොගේම අතේ තියෙන වැලි කැට එක දිහා පෙන්වන්න හැකිද කන්ද කියලා එහෙනම්? එකකුත් නෙමෙයි ඔක්කොමද වැලි කන්ද එහෙනම්? එතකොට දැන් වැලි කන්දක් නැද්ද? නෑ කිව්වොත් එහෙනම් අපිට පේන්නේ කොහොමද නේ? නෑ කිව්වොත් බොරු. ඒකත් බොරු. තියනවා කිව්වොත් ඒකත් බොරු. වැලි කන්දක් තියනවා කිව්වොත් පෙන්වන්න මේ වැලි කැටේද එහෙනම් මේ වැලි කැට ඔක්කොමද? තියනවා කිව්වොත් ඒක බොරු. නෑ කිව්වොත් එහෙනම් අපිට පේන්නේ. නෑ කිව්වොත් ඒකත් බොරු. ඒතේතේ උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ. ඇතහම නැත කියන අන්ත දෙකට එන්නේ නැතු බුදුරජාණන් මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළා. මේ විදර්ශනා ඥානෙත් ඒ වගේ වෙනවා. දැන් මොන වැලි කැටේ ගෙනිච්චා දැන් කියනවා ඔක්කොටම තමන් ගන්නිච්ච වැලි කැටේ ගෙනත් දාන්න. කවුරුවත් වැලි ගොඩ ගේන්න එපා, වැලි කන්ද ගේන්න එපා. තමන් එක්කෙනාට අයිති එක වැලි කැටයක් විතරයි. වැලි කැටේ ගෙනලා දානවා. දැන් හොඳට තමන්ගේ අත්දැකීම අතහරින්න. තමන්ගේ ජීවිතේට ලැබෙන තමන්ගේ අත්දැකීම අතහැරලා පවතින ධර්මතාවයට යන්න. මම මේ කියන්නේ ඇත්ත බලන්න. දැන් හොඳට බලන්න එක එක්කෙනා ගෙනත් දාපු වැලි කැට ටික මේ වැලි කැටේ දන්නවද අනිත් වැලි කැටේ? ඒ වැලි කැටේ අනිත් වැලි කැටේ දන්නවද? මේ එකකට එක සම්බන්ධ වෙලාද? නැහැ. වැලි කැට ගොඩකුයි හිස් අවකාශයයි විතරයි නේද තියෙන්නේ. දැන් අපේ අත්දැකීම අතහරින්න. ඇත්තටම තියෙන එතන හිස් අවකාශයයි වැලි කැට ටිකයි තියෙන තැනක මේ ඇහින් බලනකොට ඔන්න අපිට වැලි ගොඩක් පෙනේ. දැන් බලන්න අපිට යමක් පේනවා නම් පේන දේ තියනවද? තියෙන්නේ වැලි කැට, පේන්නේ වැලි ගොඩක්. පේන දේ තියනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි. දැන් වැලි ගොඩ අල්ලන්න කියලා අත දාන්න. වැලි කැට ටික අහුවේ මිසක වැලි ගොඩ අහුවේද?
දැන් ලෝකයේ දර්ශනයට වඩා විශිෂ්ටයි කියන්නේ ලෝකේ කෙනා වැලි ගොඩකුයි තියෙන්නේ තියෙන වැලි ගොඩයි පේන්නේ පේන වැලි ගොඩයි තියෙන්නේ කියලා හිතනවා. තේරුණාද? අපි ඒකෙම ඇත්ත දකිනවා. ඒකෙම ඇත්ත දකිනවා. තියෙන්නේ වැලි කැට පේන්නේ වැලි ගොඩ. පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි. පේන්නේ වැලි ගොඩකුයි තියෙන්නේ වැලි ගොඩකුයි තියෙන වැලි ගොඩයි පේන්නේ කියලා හිතනකොට අරය අත දාන්නේ වැලි ගොඩ අල්ලන්නයි. ඇයි වැලි ගොඩ තියෙන හින්දායි වැලි ගොඩ පේන්නේ. පේන්නේ තියෙන වැලි ගොඩයි කියන කෙනා වැලි ගොඩ අල්ලන්න අත දානවද නැද්ද? අත දානවා. අපිට හොඳටම පැහැදිලි වුණොත් අද මට්ටමේ හොඳටම පැහැදිලි වුණොත් වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩ අපිටයි පේන්නේ කියලා හොඳට පැහැදිලි වුණොත් තාම අපි දක්ෂ නැහැ. නීවරණ ධර්ම දුර හොඳටම පැහැදිලි වුණොත් වැලි ගොඩ අල්ලන්න කියලා අත දානවද කියලා බලන්න. දානවද? නැහැ. අරයට වඩා සම්පූර්ණ දර්ශනයම වෙනස් නැද්ද අපේ? දැන් මේ අනිත්‍ය ගැන හිතලාද මේ දැකීම වෙනස්ද? දැකීම වෙනස්. උතන් තියෙන දෝෂේ තමයි මේ වැලිගුඩි උපමාව වගේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කිව්වොත් අල්ලන එක නවත්තන්න බෑ. තණ්හාව නවත්තන්න බෑ. මේ මම මගේ කියලා ගන්න කමින් නෙමෙයි ඉදිරියට හරි. මේ ඒ අවස්ථාවට තියෙන එක අල්ලනවා කියන එක නවත්තන්න බෑ. නමුත් දීනේ අල්ලන්නවත් එහෙම නැත්තම් ඒ කියන්නේ මේක නැවිච්ච දෙයක් නන් ලෝකේ. ආයතනයන්ට නැවිච්ච දෙයක් ඒක ශුන්‍යයි තුච්චයි හිස් කියලා දැක්කොත් අල්ලනවාද අපි? අපිට අල්ලන්න පුළුවන් නම් ඒක ශුන්‍ය නෑ, තුච්ච නෑ, හිස් නෑ, පිරීලා තියෙනවා, ගන්න පුළුවන්. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකෝ භය ඊති උපද්දව චලා පබංග අද්දුව අතාන අලේන අසරණ තුඤ්ඤා රිත්තා කියලා මේ වගේ නැවත කාරණා රාශියෙන් කියන මේ පේන දේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් බිඳෙන දෙයක් පළු බින දෙයක් හිස් දෙයක් ශුන්‍ය දෙයක් තුච්ඡ දෙයක් මේක ඇල්ලුවට අහුවෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. නමුත් ඒක නැතුව මේ තියෙන දර්ශනයයි කියලා රැවටිලා ඇති දේ තුල ඇතුළ නැති බව බැලුවට විදර්ශනා වෙන්නේ නැහැ. අපි වචන කිව්වට මට අරගෙන බොන්න පුළුවන් කියන තැනකින් තියෙනවනේ. තේරුණාද? අල්ලලා හපන්න බැරි වෙන්න ඕනේ. ඒකෙන් ඒ කියන්නේ හොඳට තේරෙනවා ආයතනයට මැවිච්ච දෙයක් ලෝකයේ මවාගෙන ජීවත් වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකය. ඒක ශුන්‍යයි තුච්චයි. තව පැත්තකින් එයා තමයි නිවැරදිම ඇත්තට අවිලා තියෙන්නේ. මොකද අපි ඒක පොඩ්ඩක් බලමු. පේන දේ අල්ලන්න පුළුවන් කියලා අපි කිව්වොත් හොඳට බලන්න මෙතන තියෙන වෙනස. අරමුණු පේන හිතට මොකද්ද කියන්නේ? චක්කු විඥානය. නේද? අරමුණු පේන හිතට කියනවනේ අපි රූප පේන හිතට කියනවා චක්කු විඥානය කියලා කියනවද නැද්ද? කියනවා. කායට අහු වෙන දේ දැනගන්න හිතට කියනවා කාය විඥානය කියලා. චක්කු විඥානයනුයි කාය විඥානයනුයි දැනගන්න එකම රූපයක් කිව්වොත් හරියද? ඒ කියන්නේ දැන් පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියලා අපි කියන එකේ තියෙනවා පොට්ටබ්බේ චක්කු විඥාණයට අහු වෙනවා. රූපේ කාය විඥාණයට පුළුවන් කියලායි කියන්නේ ඔය. පුළුවන් දෙයක්. දැන් පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියලා ගත්තොත් මොකද බලන්න. දැන් අපි කියන්නේ මේ ඉදිරියෙන් තියෙන දේ පේන්නේ පේන එකයි අල්ලන්නේ කියලානේ. දැන් අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ පේන දේ අල්ලන දේ එක වස්තුවක් හැටින් අපි දකින්නේ. එතකොට ඒකෙන් කියනවා චක්කු විඥානයේනේ කාය විඥානයේනේ එකම වස්තුවක් විඤ්ඤාණය වෙන්න පුළුවන් කියන එක කියනවා. අපි බෑ කියන වචනේ කිව්වට අර දෘෂ්ටිය තුල තියෙනවනේ ඒක. තේරුම් ගන්නද කියන්නේ? ඒක. යම් වෙලාවකදී යා කිව්වොත් පේන දේ අනිකක් පවතින දේ අනිකක් කියලා අන්න යා හරියට කියනවා. ඒ කියන්නේ පේන දේ චක්කු විඥාණයට විතරයි අල්ලන්න බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ මෙතන තියෙන පටවි ධාතුව මිසකේ පේන එක නෙමෙයි කියන එක යා කියනවා. ඒ කියන්නේ වැලි ගොඩ පේන්නේ ඇහැට වැලි කැට අහුවෙන්නේ කයට. වැලි කැට ඇහැට අහුවෙන්නේ නැහැ. වැලි ගොඩ කයට අහුවෙන්නේ නැහැ. දෙක හරියට කියන්නේ යා. විදර්ශනා මොන නියමයට ආවෝ. ඒිට මෙහා පෙනෙන දේ අල්ලන දේ දෙකම එකයි කියන තැනක ඉන්නකොට විදර්ශනාව කියලා අපේ වෙනමම මනෝමය සංකල්පනාවක් විතරයි කියන එක මතක තියාගන්න. මේ විතරක් නෙමෙයි මේ හරහා මුළු නිවන් මඟම විවර වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය උපදින තව ගැඹුරු දර්ශනය තියෙනවා. මේ කියන්නේ මේකම පෙන්වන්න සාහිත්‍යක සිද්ධිය මට ඕනේ මෙන්න මේ ඇත්ත පෙන්වන්න මම ආවෙත් අනුකම්පාවෙන් මිසක වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි.
මට ඕනේ කවුරු හරි කෙනෙක් මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන ඇත්ත මොකද්ද කියන එක තේරුම් කරගන්න. මුලින්ම මම මතක් කළා මේක කළ යුතුයි පිළිගත යුතුයි කියලා එකක් නැහැ. තම තමන්ගේ අයිතිය තියෙනවා. කරනවද නැද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ මේක අනිවාර්යෙන් කළ යුතුයි කියලා නීතියක් දාලා නැහැ. එතකොට ඒ සචිත්ත පරිවර්තන හිත පිරිසුදු කරගන්නවා කියන එක ලෝකයට බැරි හිඳයි ඍජුවම වෙන දුකත් වක්‍රාකාර වෙන දුකත් තුල ඉන්නවා මිස කොයි දෙකේ මිදෙන්නේ නැත්තේ. හරියටම හිත පිරිසුදු කරගත්තොත් සියලු දුකෙන් මිදෙනවා. ඍජුවම වෙන සහ වක්‍රාකාර වෙන දුකෙන් මිදෙනවා. ඍජුවම හෝ වක්‍රාකාරව හෝ වෙන දුකෙන් මිදෙන්න නම් හිත පිරිසුදු වෙන්න ඕනේ. හිත පිරිසුදු වෙන්න නම් නීවරණ සහ අනුශේකින් දෙකෙන් මිදෙන්න ඕනේ. ඒකට සමථ විදර්ශනා කියලා ධර්මතා දෙකක් ඇතුළත් වෙන්න ඕනේ. ඒකේදී සමථ ධර්මයේ හිත වඩන හැටි ඕන තරම් ඉගෙන ගන්න හම්බ වෙනවා. විදර්ශනාව ගැන ටිකක් තර්කානුකූලව අපිට හිතන්න හම්බ වෙන ක්‍රමවේදයන් අඩු නිසායි මම ගැන මේ ටික මතක් කළේ නැහැ කියන්නේ. මම දන්නේ මම දන්න ටික. මට හිතෙනවා මෙන්න මෙහෙම වෙන්න ඕනේ. විශිෂ්ට මානසිකාරයක් නෙවෙයි විදර්ශනාවක් නම් වෙන්නේ. දර්ශනයම වෙනස් වෙන්න ඕනේ. සමාන දර්ශනයක් තුල ඉඳගෙන විදර්ශනා කියන්න බෑ. ලෝකයක් මේක කෝපයක් ඇටින් දකිනවා නම් මාත් කෝපයක් ඇටින් දකින්නේ. මම අනිත්‍ය බැලුවා කියලා මගේ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. සමානයි දර්ශනය. විදර්ශනා කියලා කිව්වේ ඒ වගේ දෙනකට නෙමෙයි දැකීම වෙනස් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන ප්‍රතිචාර මගින් නොදැක් වෙන්න ඕනේ. කියන සිද්ධියක් ඉබේ ගොඩනගෙන්න ඕනේ කියන තැනකුයි මම දකින්නේ. ඉතින් ඒ නිසා හිත පිරිසුදු කරගන්න කියලා කියනකොට මෙන්න මේ වගේ තැනකට තියෙනවා. ඒතම් බුද්ධාන ශාසන. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ලෝකෙට අකුසල කරන්න පාකුසල කරන්න හිතත් පිරිසුදු කරගන්න. මෙන්න මේ තුල අයහපතත් ලෝක යහපතත් සම්පූර්ණ විමුක්තිය කුළු ගන්නලා තියෙන එකයි මම කිව්වේ. මේ ගාථාව තමයි මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා තියෙන ගාථාව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට පෙන්වන්නේ ඔන්න ඔය ගාථාවේ ඌ පරිදි ඒතං බුද්ධාන ශාසන. මෙන්න මේ කයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ලෝකෙට දේශනා කරනවා. ඉතින් අපිට ඒ ගාථාවත් උපරිදි අපිට පුළුවන් පමණකින් මතක් කළේ යම් කිසි කෙනෙක් නියම විදිහට බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රඥ වහන්සේ අපි ශ්‍රාවකයෝ කියන තැන හදවතින්ම පිළින කරන වචන නිසා නෙමෙයි. මේ ටික ටික හරි කරනවා නම් මොනවා හරිත් නෙමෙයි අවංකවම හරි දෙයක් කරනවා නම් ඇත්තට මෙයා වචනේ නොකියුවා සමහරට ඉතිරිසෝ කියන ගාථාව වචනේ නොකියුව වෙන්න පුළුවන්. නමුත් ඇත්තට මෙයා නියම ශ්‍රාවකෙක්. ඒ නිසා තුනුරුවන් සරණ ගිය කෙනා කවදාවත් දුගතියකට යන්නේ නැහැ. තුනුරුවන් සරණ ගියා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනයට සීමා වෙච්ච කෙනා නෙමෙයි. එයා තුනුරුවන් සරණ ගියේ නැහැ කියන එක නෙමෙයි. එයා තුනුරුවන් සරණ ගියා. නමුත් නියම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඖරස පුත්‍ර මුඛයෙන් උපන් පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් උපන්න පුත්‍රයා කියලා කියනවා. දහමින් උපන්න පුත්‍රයා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අනුජාත බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම උපන්න පුත්‍රයා කියන කර්මයට යනවා. ඒට මෙහා ලෝකයේ අම්මල තාත්තලාගෙන් ඉපදිච්ච පුතුන්ට බුදු සරණ යන්න පුළුවන්. නමුත් මෙයා බුද්ධ ශ්‍රාවකනේ බුදුහාමුදුරන්ගෙම ඉපදිලා. හින්දා අන්න ඒ වගේ කෙනෙක් ඒ වගේ දෙමෝපියෝගා උපන්න දරුවෙක් කවදාවත් නරක වෙන්නේ නැහැ. දුගතියකට යන්න බෑ. අන්නේ ඒ සරණ පුළුවන් නම් ලබා ගන්න ඕගොල්ලෝ ජීවිතේ කරගත්ත ඉහළම සරණ. ඒ තමයි ඒකට රටක්, ජාතියක්, ආගමක්, පන්තියක්, පක්ෂයක්, ભેදයක් නැහැ. හැම වෙලාවෙම පුරුවන් තරම් නිහතමානී වෙන කිසිම දහමක් ඉගෙනීම නිසා තමන් හරි අනිත් එක වැරදි කියන තැනකට එන්න බෑ. මේ දහම තුලවත් මේ අහගත් එක තුලවත් ඔගොල්ලෝ බෙදීමකට එන්න එපා. මේ හාමුදුරන්ගේ එක නම් හරි ඇති කියලා මේක හරිද කියලා ඔගොල්ලෝ ගවේෂණය කරන්න. ඔයගලන්ට නුවණින් තර්කානුකූලව තේරුම් අදහන්න එපා. තර්කානුකූලව තේරුම් හරි කියලා ගන්න. ඒද හාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි මට පේන හින්දායි කියන තැනක හැම වෙලෙම ඔයගලන්ට පේන මට්ටමකට එන්න. විශ්වාසයෙන් ගන්න එපා. කිසිම දෙයක් දැඩිව ගන්න එපා. පහසුවෙන් වෙන් කළ හැකි බවක ඉන්න. කොහොම හරි මේ ජීවිතයේ අතහැර ගන්න එපා. අප්‍රමාදීව මේ ධහම ඉගෙනගෙන මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න. කුමක් නිසා හෝ සසරට වැටුනොත් අපි උදේර ගන්න වෙන කවුරුවත්
ඉන්නේ නැහැ කියන කරුණ මතක තියාගන්න. හැම දිනාටම මේ උතුම් සද්ධර්ම මේ ජීවිතේම අවබෝධ කරගන්න මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා. දැන් හෙට උදේ සීල ව්‍යාපාර වැඩසටහනක් තියෙනවා. නම් පුළුවන් කට්ටිය එන්න. අපි දැන් එහෙනම් දේශනාව අවසන් කරමු නේද? හොඳයි එහෙනම් කවුරු සාධනාවක් පවත්වන්න. හොඳයි එහෙනම් කල්පනා කරගන්න ඕනේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් බොහෝ වටිනා කුසල සම්භාර ධර්මයක් රැස් වුණා. මේ පහළ කරගත සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයේ මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී අධිෂ්ඨානයට අධිග්‍රහිත වූත් ඒ වගේම මේ විහාරස්ථානයට අධිග්‍රහිත වූ ශාසන මාම ක්ෂේත්‍රකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවසිරු වඩා වර්ධනය කරගෙන දෙවියොත් පතන බෝධියකින් උතුම් වෙන සෙනසෙත්වා කියලා සාධනාවක් පවත්වනවා. ඒ වගේම මේ පින්වතුන්ට මේ සද්ධර්මයෙන් බියක් ශ්‍රවණය කළා කුසල් සිද්ධ කරගන්න පුළුවන් වුණෙත් මේ පින්වතුන්ට ධර්මයෙන් බියක් දේශනා කරලා මට පින් සිද්ධ කරගන්න පුළුවන් වුණෙත් අද දවසේදී මේ විහාරස්ථානය අසුර කරගෙන වාසය කරන අපගේ ගෞරවනීය සුමේධාම්බුන් වහන්සේ නිසායි අපි සියලු දෙනාම එකසේ සිද්ධ කරගත් සියලුම කුසලයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ වේවා කරන කියන ශාසන මාමක කටයුතු තවදුරටත් දියුණු කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේට මේ ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධික මුතුන් වෙනින් සැනසෙන්නට මේ කුසල ධර්මය අපේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ වේවා කියලා සාධනාවක් පවත්වන්නට ඒ වගේම සිහිපත් කරගන්නට ඕනේ අද දවසේදී මේ දේශනාව මේ පිමුතුන්ට අහන්නට මේ අවස්ථාව ලැබෙන්න හේතු වුණා ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්න අපේ අමල් මහත්තයත් ඊළඟරත්න මහත්මයාත් ඒ පිමුතුන්ට මෙහාට මහ වඩම්මගෙන එන්න මුළුණා අපේ කරගනේ දොස්තර මහත්තයාගේ නම මතක නැහැ සූර්ය බණ්ඩාර මහත්මයා එතුමා ලංකාවට ඇවිල්ලා මාව හොයාගෙන තකහණියක් මෙහෙට ඇවිල්ලා මට ආරාධනා කළා මේට ආපු දවසට මේ අපේ හාමුදුරනේ අපි මේ වඩින්න කියලා ඉතින් විශේෂයෙන් කුසල ධර්මයේ පින්වත් මහතුරුන්ට අයිති වෙන්නට ඕනේ එතුමන්ගේ ඒ නමිනසී කාල යාත්‍රා කළා වූ මෞපිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදී ඉන්නනම් ඒ සියලු දෙනාට ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට මේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ සියලුම දෙනාගේ නමිනසී කාල යාත්‍රා කළා වූ මෞපිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදී ඥාති සිටින මේ සියලුම දෙනාත් මේ මියගේ ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා අය දුක සිටිනන් දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වෙන උතුම් වෙන සනසෙත්වා කියලා සාදුනා. ඒ වගේම ඒ සූර්ය බණ්ඩාර මහත්මයා තිලංගරත්න මහත්මයා මල් මහත්මයා ප්‍රමුඛ මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාට මේ සත්ක්‍රියාව ඕගොල්ලන්ට සිද්ධ කරගන්න මෙතෙන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා එන්නට නැහැකිය ගෙවල් දොරවල් වල තව බොහෝ පිරිසක් ඉන්න ඇති. ඕගොල්ලන්ට මේ අවස්ථාව සලසලා එන්නට නැහැකිය ගෙවල් දොරවල් වල සිටින ඒ පින්වතුන්ට මේ හැම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගෙම මෙලොව ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා කරන කෙන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපපාස දිව්‍ය ප්‍රදුක් දුක්පත් අසන්දින් දුභාගයටපත් නොවි උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා ප්‍රසාදනා.
ප්‍රශ්නයක් අහන්න. මොනවද දැන් හෙට සිල් ගන්න දෙනව නේද? හෙට හැම විස්තරයක් අහන්න හරියට දන්නේ නැහැ. කවන්න ඒක හොදනකොට හොඳයි. ඉන්න තැන හිතාගන්න පුළුවන් නේ. දකින්න ලැබෙන එකක් තියෙනවා. ඒක දැක්කම වෙනවා නේ. ඔව් කියන්නේ අනුභවයක් තියෙනවා. ඔව් ආසනාවක් ඉන්නවා. දකින්න දැනෙනවා. ඔය කිව්ව ටික හොඳටම ඇති. ඔය කියන්නේ ඒ ටික ඔය ස්පීඩ් එක කිව්වේ ආයෙ මොච්චර අහලා තිබ්බත් ඔච්චර පැහැදිලි නෑ. කරාර කිව්වරම ඒ අර සෙන්ස් එක නක්ෂල් එකේ කිව්වේ අර මේ තුනනේ කියන්නේ කාරණා තුන. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කරන්නේ මොකක්ද කියලා හයියට කියලා. ඇයි කරන්නේ? කරන්නේ මොකද්ද? කරන එකේ වැරද්ද මොකක්ද? කැමතිලා කරන්න කියලා කියනවා. දැන් මෙයාගේ හැමදාම අහන ප්‍රශ්නේ එහෙමම